currency monetary framework monetary policy frameworks ගැන තමයි මෙතෙන් තමයි නැවැත්තු වෙන්නේ. අපිට මතකයිනේ මේ monetary policy කියලා මොනවද කියන්නේ කියලා ඉගෙන ගත්ත අපි රටවල් වල සාර්වත්‍රික අරමුණු තියෙනවා. ඒ අරමුණු සාක්ෂාත් කරගන්න අපි ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය තමයි ප්‍රතිපත්තීන් ගොඩක් තියෙනවා. ඒකෙන් එකක් තමයි මුදල් ප්‍රතිපත්තිය. ඒ මිල ස්ථායීතාවය කියන අරමුණ සාක්ෂාත් කරගන්න. එතකොට මුදල් ප්‍රතිපත්තිය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. මුදලේ පිරිවැය සහ මුදල් ප්‍රමාණය සැපයීම ද්‍රව්‍යශීලතාවය පාලනය කිරීමේ කටයුතු මිල ස්ථායීතාවය ළඟා කර ගැනීමේ අරමුණින් right. එතකොට මුදල් ප්‍රතිපත්තිය මිල මට්ටම එක නැත්නම් උද්දමනය පාලනය කිරීම වෙනුවෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ right. ඊට පස්සේ මුදල් ප්‍රතිපත්තියක් රටකට තියෙන්න ඕන රටකට උද්දමනය වගේම අවදාමනයත් හොඳ නැහැ. ඒ මිල ස්ථායීතාවය තියාගන්න මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවා right. එතකොට මුදල් ප්‍රතිපත්තිය එහෙම නැත්නම් උද්දමනය මිල ස්ථායීතාවේ කඩා වැටිච්ච තැනක තියෙන ප්‍රශ්න අපි සාකච්ඡා කරා. එතකොට ඒකෙන් ඊට පස්සේ ඉගෙන ගත්තා මිල ස්ථායීතාවය ඇයි ආර්ථිකයකට මෙච්චර වැදගත් වෙන්නේ කියන කාරණා right. ඊට පස්සේ සෙන්ට්‍රල් බැංකේ අපි මේ කලින් ඉගෙනගෙන තියෙනවා අපි දැනට තියෙන අරමුණු දෙක hand in hand එකින් එකට ඉතා හොඳින් මේ සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අරමුණු දෙක අතර ගැටුමක් වෙන්නේ නැතුව ක්‍රියාත්මක වෙනවා. right. මම ඊට පස්සේ කිව්වා ලෝකයේ දැන් මුදල් ප්‍රතිපත්ති රාමුව ගත්තොත් එහෙම අපි මේක පුංචි පුංචි උදාහරණ වලින් ඉගෙන ගත්තා. උපකරණ තියෙනවා tools මුදල් ප්‍රතිපත්තිය මෙහෙවන්න. ඊට පස්සේ අපි මැදට අවසාන ඉලක්කය වෙන්නේ අපි මිල ස්ථායීතාවය. ඒ මිල ස්ථායීතාවයට යන්න ගමනේදී ඒ ගමන සාර්ථක කරගන්න අතරමැදි හැමතැනම මෙහියුම් ඉලක්ක පාවිච්චි කරනවා. එතකොට තමයි අපි අවසාන ඉලක්කයට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. right. අපි මෙතෙන්දි තමයි අන්තිමට නැවැත්තුවේ. මේ ස්ලයිඩ් එකයි ඊළඟ ස්ලයිඩ් එකයි දෙක එකයි. අපි බලමු ඔයගොල්ලෝ මේ වගේ එකක් පේපර් එකේ එනවා නම් එන්නේ අර අන්තිම ප්‍රශ්නේ කෙටි ප්‍රශ්න මේ පොඩි essay type විදියට ලියන්නේ ව්‍යවහාර මුදල් මණ්ඩලය යන කුමක්ද ඒ වගේ අර පොඩි රචනාමය ප්‍රශ්නයක් තියෙන අන්තිමේට අන්තිම ප්‍රශ්නේ right අන්න ඒ වගේ ප්‍රශ්න. එතකොට මේ තුනක් හතරක් වුණත් ඒත් වැටෙන්න පුළුවන් right. මේ මුදල් ප්‍රතිපත්ති රාමුවක් කියන්නේ මොකද්ද? යන විවහාර මුදල් මණ්ඩලය කියන්නේ මොකද්ද? සමස්ත මුදල් ඉලක්කරණය කියන්නේ මොකද්ද? උද්දමන ඉලක්කරණය වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ හින්දා පුංචිවට මම මේක පොඩි වෙලාවක් කරන් එකින් එක පැහැදිලි කරන්නම්. ඔයගොල්ලෝ චූටිවට මේ අදාළ මේජර් පොයින්ට්ස් ටික ලියා ගන්න. right. මොකද්ද විවහාර මුදල් මණ්ඩල ක්‍රමයක් කියලා කියන්නේ? හරි. විවහාර මුදල් මණ්ඩල ක්‍රමයක් කියලා කියන්නේ මම කිව්වා මේක අපි ඉගෙනගෙන තියෙනවා. අපි සෙන්ට්‍රල් බැංකුවේ පටන් ගන්න කලින් තිබුණේ විවහාර මුදල් මණ්ඩල ක්‍රමය. කරන්සි බෝඩ් සිස්ටම් එක. කරන්සි බෝඩ් සිස්ටම් එක වෙන්නේ රටේ මුදල් සැපයීම තීරණය වෙන්නේ ඒ රටේ තියෙන විදේශ සංචිත ප්‍රමාණය මත. right. එතකොට රටකට විදේශ සංචිත යම් ප්‍රමාණයක් ලැබෙනවාද? right. ලැබෙනකොට රට ඇතුලේ මුදල් සැපීම ඒ හා සමාන ප්‍රමාණයකින් වැඩි වෙනවා. එතකොට විනිමය අනුපාතිකය ෆික්ස් කරපු එක්ස්චේන්ජ් රේට් එකක් තමයි තියෙන්නේ. right. වෙනස් වෙන්නේ නැහැ. එතකොට 1950ට කලින් තිබුණේ අපිට කරන්සි බෝඩ් සිස්ටම් එකක්. කරන්සි බෝඩ් සිස්ටම් එකේදී දැන් හිතමු දැන් තියෙනවා නම් ඩොලර් එකක් රුපියල් 200යි. හරි. එතකොට ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය වරක් රුපියල් 200 ප්‍රමාණයක තමයි රට ඇතුලේ මුදල් තොගය තියෙන්න ඕනේ. right. එතකොට ආනයන අපනයන වලින් එතම් සංචාරකයෝ රට ඇතුළට එන ප්‍රමාණය අනුව රට ඇතුලේ මුදල් සැපීම අඩු වැඩි වීම වෙනවා. එතකොට රට ඇතුළට ඩොලර් එනකොට ඒ ප්‍රමාණය වාණිජ බැංකු සෙන්ට්‍රල් බැංක් එකට විකුණලා ඒක සෙන්ට්‍රල් බැංක් නේ කරන්සි බෝඩ් සිස්ටම් එකට විකුණලා රුපියල් ගන්න. එතකොට රට ඇතුලෙන් විදේශ විනිමය පිට රටකට ගලාගෙන යද්දී වාහනයක් ගෙන්නනවා කියලා හිතන්න. වාහන ගෙන්නනකොට ආනයන කටයුතු වලදී මොකද වෙන්නේ? විනිමය රටෙන් එළියට ගලාගෙන යනවා. එතකොට කොහොමද ගන්නෙ? වාණිජ බැංකු සෙන්ට්‍රල් බැංක් එකකින් කරන්සි බෝඩ් සිස්ටම් එකකින් ඩොලර් ප්‍රමාණය මිලදී ගන්නවා රුපියල් දීලා.
එතකොට ඉකොනොමි එකේ තියෙන රුපියල් ප්‍රමාණය අඩු වෙනවා, ඩොලර් ප්‍රමාණය රටෙන් එළියට යනවා. අන්න ඔය වගේ සිම්පල් සිස්ටම් එකක් තමයි ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය කියලා කියන්නේ. පැහැදිලිද හැමෝටම? සිංගප්පූර් වල තියෙන්නේ සමහරලාට කියන කරන්සි බෝඩ් සිස්ටම් එක සමාන ක්‍රමයක් කියලා. right? හැබැයි ෆික්ස් කරලා නැහැ එක්ස්චේන්ජ් රේට් එක. එක්ස්චේන්ජ් රේට් එක බෑන්ඩ් එකක් තියෙනවා. ඒගොල්ලොන්ට අපි කියන්නේ විනිමය අනුපාතික ඉලක්කකරණයක් කරන රටක අපි ඊළඟ එක දීගෙන ගන්නවා. right? එතකොට ඒක විනිමය අනුපාතිකය වෙනස් වෙන දිනින් ගමන් කරන්සි බෝඩ් සිස්ටම් එක හා සමාන ක්‍රමයක් තමයි තියෙන්නේ. ඒගොල්ලෝ ඩොලර් රට ඇතුළට එන ප්‍රමාණය මේ හරිම ක්ලෝස්ලි මේ මොනිටර් කරලා තමයි තමන්ගේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ. කරන්සි බෝඩ් සිස්ටම් එකක් කියන එක සිම්පලි ඕගොල්ලන්ට පැහැදිලිද? එච්චර මේ රොකට් සයන්ස් නෙවෙයි. ඒක හරිම සරල දෙයක්. ඒක හරියට නිකන් ඕගොල්ලෝගේ පුංචි ඉකොනොමි එකක් ඕගොල්ලෝගේ ගෙදර තියෙන ක්ලෝස්ඩ් ඉකොනොමි එකක් කියලා හිතන්න. ඕගොල්ලෝගේ අපි 1950ට කලින් රන් සංජිත තමයි කතා කරේ. හරි වැඩිපුර තියන්නේ හිටිය රත්තරන් වල හින්දා තමයි කියන අදාළ වෙන්නේ. මේ ඔගොල්ලොන්ගේ ගෙදර තියෙන රත්තරන් වලට සමාන ප්‍රමාණයක රුපියල් වැලියු එකක් ඔයගොල්ලන්ගේ මුදල් තියෙනවා. ඒ වගේ එක රටකට ගත්තම රටේ තියෙන විදේශ සංචිත එහෙමත් ඉස්සර කිව්ව රන් සංචිත කියලා වලට සමාන මුදල් තොගයක් තමයි රට ඇතුලේ සංසාරණය වෙන්නේ. පැහැදිලි නේද ඒක? කාට හරි පැහැදිලිකමක් තියනවද? නෑනේ. රයිට් ඕකේ. ඊට පස්සේ එක තමයි විනිමය අනුපාතික ඉලක්කකරණය. රයිට් ආසනකට අපිට වයිට් බෝඩ් එක නැහැ. දැනට ඔයගොල්ලෝ මට මේ වගේ එකක් දෙන්න මට කොහොමද පෙන්වන්න පුළුවන් කියලා බලන්න. කවුරු හරි ප්‍රශ්නයක් අහන්න මම දැක්ක රේස් හෑන්ඩ් එක එනවා. අහන්න. මම මේ right. exchange rate chart එක පේනව නේද ඔයගොල්ලන්ට? මේ ලංකාවේ විනිමය අනුපාතිකයේ පහුගිය කාලේ හැසිරීම පේනව නේද? පේනවා සර්. විනිමය අනුපාතික ඉලක්කකරණයකදී මේක හොඳම රට තමයි සිංගප්පූර් එක. හොඳේ. ඉලක්කකරණයකදී වෙන්නේ දැන් අපි බෑන්ඩ් එකක් හදා ගන්නවා. right? හිතන්නකෝ. තව ටිකක් විත් එක වැඩි කරමු. පේනව නේද ඔයගොල්ලන්ට ලයින් එක? අපි හිතමු මෙන්න මේ බෑන්ඩ් එක ඇතුළේ right විනිමය අනුපාතික ඉලක්කකරණයක් කියන්නේ නිකන් අපි කාටවත් කියන්නේ නැතිව. සමහර රටවල් තියෙනවා ඒක පබ්ලික්ලි කියනවා. මගේ විනිමය අනුපාතික ඉලක්කකරණය මෙන්න මේ ඇතුළේ කියා ගන්න ඕනේ. අපි හිතමු මේක අපි 175යි 180යි කියලා හිතමුකෝ. හරි මේක තමයි මේ කාලේ ටාගට් එක කියලා හිතන්නකෝ. right එතකොට විනිමය අනුපාතික ඉලක්කකරණයකදී වෙන්නේ නිශ්චිත වශයෙන්ම මගේ විනිමය අනුපාතිකය මේ ඉලක්කගත රේන්ජ් එකක තියාගන්න උත්සාහ කරන කාලයක් එක්ක. එතකොට දැන් මෙතන ගන්න මේ කාලේ අප 180ට වඩා වැඩි වෙලා තියෙනවා විනිමය අනුපාතිකය. ඒ කියන්නේ අව ප්‍රමාණය වෙලා තියෙනවා.
එහෙම වෙන්න හදනකොට දැන් මේක අපි ඉන්ෆ්ලේෂන් ටාගට් මේ එක්ස්චේන්ජ් රේට් ටාගටින් කරන එකක් නෙමෙයිනේ. ඒ හින්දා මම ඒ උදාහරණය ගත්තේ. එහෙම රේට් එක අපි ඉලක්කගත ප්‍රමාණයට වඩා අව ප්‍රමාණය වෙන්න try කරනවා නම් right depreciate වෙන්න උත්සාහ කරන වෙලාවක මේක උඩට යන්නේ නැතුව මේක ඇතුලේ තියාගන්න තමයි සෙන්ට්‍රල් බැංක් එක උත්සාහ කරන්නේ. right හොඳට මතක තියාගන්න ලංකාවේ සෙන්ට්‍රල් බැංක් එක ගැන නෙමෙයි මම කියන්නේ. හොඳේ. විනිමය අනුපාතික ඉලක්කකරණය කරන රටක. සිංගප්පූරු එක. හොඳේ. එතකොට දැන් මෙතනින් උඩට යන්න හදනකොට මොකක්ද මම කොහොමද මම මේක උඩට යන්නේ නැතුව මේ විදියට තියාගන්න උත්සාහ කරා මෙන්න මෙතනට අපි ගමු. ඒකට පැහැදිලි. මේක උඩට යන්න ගියා. උඩට යන්න නැතුව ආයෙ යටට ගත්තා. right? කියන්න පුළුවන්ද? කාට හරි. හරි. මට නම් පෙන්න කියන්නකෝ. මහා බැංකුවේ ඩොලර් සංචිත පාවිච්චි කරලා. excellent. අනුර. එතකොට මෙතෙන්දි කරන්න ඕනේ දැන් විනිමය අනුපාතික අවප්‍රමාණය වෙන්නේ මොකද? ඉල්ලුම වැඩි සැපයීමට වඩා වැඩි. ඉල්ලුම වැඩි සැපයීමට වඩා වැඩි. එතකොට මේ වෙලාවේදී ඒ කියන්නේ සපයන්න ඕන වෙනදපොළ. එතකොට සෙන්ට්‍රල් බැංක් එක තමන්ගේ තියෙන සංචිත වලින් ඩොලර් සපයන. right ඩොලර් සපයන. දැන් හිතන්න මේ වගේ තරම්. right මේ වගේ තරම්. විනිමය අනුපාතිකය අධි ප්‍රමාණය ඇප්‍රීෂিয়েට් වෙලා right දැන් අපි ඉලක්කයටත් වඩා වැඩියෙන් ඇප්‍රීෂিয়েට් වෙනවා එතකොට මොකද කරන්නේ අරුණ ඇප්‍රීෂিয়েට් මහා බැංකුවර ගන්න මහා බැංකුව මිලදී ගන්නවා ඒකට ඇග්‍රෙසිව්ලි මේ 175 රේට් එකට වඩා උඩින් එන විදිහට සෙන්ට්‍රල් බැංක් එකේ වැඩිපුර තියෙන ඩොලර් ප්‍රමාණය මිලදී ගන්නවා අන්න ඕක තමයි විනිමය අනුපාතික ඉලක්කකරණයක් කියලා කියන්නේ. right? හැබැයි සිංගප්පූරුව අපි ගත්තොත් එහෙම එයාගේ ටාගට් එක තියෙන්නේ මෙහෙම. මේ ස්ලෝප් එක තියාගෙන චේන්ජ් එකක් දෙනවා. right? චේන්ජ් එකක් දීලා පොඩි මෙන්න මෙහෙම ඉලක්කයක් වගේ එකක් තියෙන්නේ. විනිමය අනුපාතිකය වෙනස් වෙනවා gradually. ඒ වෙනස් වෙන එක තමයි මෙයා කන්ට්‍රෝල් කරන්නේ. යම්කිසි පුංචි අගයක් ඇතුලේ විනිමය අනුපාතිකය වෙනස් වෙන්න ඉඩ දෙනවා කාලයක් කරා. එතකොට සිංගප්පූරු විනිමය අනුපාත ඉලක්කරණයක් යටතේ සිංගප්පූරු කරන්නේ මේ තියෙන ලයින් එක මේ ස්ලෝප් එක මෙහෙම තියනවද කියන එක ඩිසයිඩ් කරන්නේ. මේ ස්ලෝප් එකේ මොකද කියන්නේ මැග්නිටියුඩ් එක. මේ ස්ලෝප් එක කොච්චරද කියන ඩිසයිඩ් කරන එක තමයි එයාගේ මොනිටරි පොලිසි ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ ඇත්තටම කරන්නේ. එතකොට විනිමය අනුපාතිකයේ අවප්‍රමාණය වෙන්න වැඩිපුර ඉඩ දෙනවා නම් මෙයා ස්ලෝප් එක වැඩි කරගන්නවා. right? පැහැදිලිද? හැමෝටම තේරුණාද? අන්තිම ටික තේරුණා. අන්තිම ටික තේරුණා. ඒ කියන්නේ දැන් ඔයාලට මගේ ස්ක්‍රීන් එක පේනව නේද? ඔව් සර්. දැන් මම ඉස්සෙල්ලා කිව්වේ මෙහෙම හරියටම 175යි 180යි අතර රේන්ජ් එක තියාගත්ත කියලා. right? දැන් ප්‍රැක්ටිකලි බලනකොට සිංගප්පූරුව එහෙම විනිමය අනුපාතකේ ෆික්ස් කරන්නේ නැහැ. එහෙම රේන්ජ් එක අවර්මානය හෝ අධි ප්‍රමාණය වෙන්න රටේ තත්ත්වය ඉකොනොමි එකත් එක්ක අනුව ඉඩ දෙනවා. ඒ ඉඩ දෙනකොට මේ ස්ලෝප් එක මේ රේන්ජ් එක මෙහෙම කොයි ලෙවල් එකේද තියෙන්න ඕනේ කියන එක තමයි එයා ඩිසයිඩ් කරන්නේ. එතකොට ගොඩාක් අවප්‍රමාණය වෙන්න දෙන්න අවස්ථාව දෙනවනම් එයා රේන්ජ් එක ස්ලෝප් එක වැඩි කරනවා. Taman දෙන රේන්ජ් එකේ. right? එතකොට මේ අද දවසේ 175යි 80 ඊට පස්සේ හෙට දවසේ යනකොට 176යි 81යි. අනිත් දවසේ යනකොට 177යි 82යි. 182. right? අන්න ඒ වගේ පොඩි අවප්‍රමාණය වෙන්න දෙනවා යම්කිසි මේ කියන්නේ ඕඩර්ලි මැනර් එකකින් වගේ එකක්. මම මොකද වචනේ නේ ක්‍රමිකව ග්‍රැජුවලි. right? ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ සිංගප්පූරු වල ගත්තත්. එතකොට රටේ විනිමය අනුපාතිකයේ තමන්ගේ මේ සිංගප්පූරු කාටවත් කියලා නැහැ එළියට කියන්නේ මගේ ටාගට් එක මෙච්චරයි කියලා. right? එයාගේ ටාගට් එක එයා කාටවත් නොකිය තමයි අචීව් කරන්නේ. රට ඇතුළට ඩොලර් වැඩිපුර ආවොත් දන්නවා තමන්ගේ කරන්සි එක ඇප්‍රීෂিয়েට් වෙනවා කියලා. ඒ වෙලාවට එයා ඇග්‍රෙසිව්ලි මාකට් එකෙන් ගිහිල්ලා බයි කර ගන්නවා. right?
ඒ වගේම අප්‍රමාණය වෙන්නකොට ඇග්‍රෙසිව්ලි ගිහිල්ලා සෙල් කරනවා. දවස උදේ අපි ඔයගොල්ලෝ අපි රුපී මාකට් එකේ ලික්විඩිටි දිහා බලනවා වගේ සල්ලි කොච්චරක් තියෙනවා බලනවා වගේ සිංගප්පූර් එක කරන්නේ ඩොලර් පැත්තේ. එයා රට ඇතුලේ සිංගප්පූර් රුපියල් ප්‍රමාණය කොච්චරද මාකට් එකේ තියෙන්නේ ඒවා ගණන් කොයි වගේද බලපාන්නේ කියන එක ඒගොල්ලෝගේ ප්‍රධානම උපකරණයක් නෙමෙයි. එතකොට කරන්සි විනිමය අනුපාතික ඉලක්කකරණයේදී තමන්ගේ ප්‍රධානම ඇන්කරින් ටූල් එක බවට පත් කරගන්නේ. මුදල් ප්‍රතිපත්ති රාමුව තුළ විනිමය අනුපාතික. එතකොට විනිමය අනුපාතික ඉලක්කකරණයකදී අර අපි ඉගෙන ගත්ත මුදල් ප්‍රතිපත්ති රාමුවල මෙහෙයුම් ඉලක්කය බවට පත් කරගන්න මොකද්ද? විනිමය අනුපාතිකය. එක්ස්චේන්ජ් රේට් එක තමයි මෙහෙයුම් ඉලක්කය බවට පත් කරන්නේ. එතකොට මේකෙන් කියවෙන්නේ සෙන්ට්‍රල් බැංක් එකට අවශ්‍ය තැන විනිමය අනුපාතිකය තියාගෙන යන්න තමයි කටයුතු කරන්නේ මේ එක්ස්චේන්ජ් විනිමය අනුපාතික ඉලක්කකරණය කරන සෙන්ට්‍රල් බැංක් එක. පැහැදිලිද? කෙටි උත්තර ලියන්න තමයි කියන්නේ රචනාමය පොඩි උත්තර ලියන්න තමයි ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් එන්නේ. පැහැදිලිද හැමෝටම? අද මොකද කට්ටිය නිදිමත වගේ නැත්නම් වැඩි කතාවක් නැත්තේ? පැහැදිලි සර්. පැහැදිලි නේද? right. වෙනද කතා කරන තව කාට හරි කතා කරලා හම්බලන්න අපි. කනිෂ්ක කනිෂ්කේ මයික් එක වැඩ කරන්නේ නැහැ තාම නේ? සර් පැහැදිලි කනිෂ්ක? අනිත් ඒක දෙකියනවා එක වෙනවා. right okay. ඒ වගේ කෙටි මේ හොංකොං කරන්සි බෝඩ් සිස්ටම් එකක් හා සමාන ක්‍රමයක් තියෙන. sorry විනිමය අනුපාත ඉලක්කරණයක් හා සමාන ක්‍රමයක් තියෙන්නේ. ඊට අමතරව වියට්නාම් සිංගප්පූරුව තමයි ඔයගොල්ලන්ට විනිමය අනුපාත ඉලක්කරණයක් කරන රටක්. කෙටි ප්‍රශ්න වලට වගේ ආවොත් එහෙම දෙන්න තියෙන හොඳම උදාහරණය. right බය නැතුව මොකක්ද හරි අපහසුතාවක් තියුත් අහන්න මම හැම වෙලාවෙම කියන්නේ මේ සර් ඔව් දිලක්ෂිකා කරන්සි බෝඩ් සිස්ටම් එකකට උදාහරණයක් කියන්නකෝ සර්. ඒක තියෙන්නේ සිංගප්පූරුවල කරන්සි සිංගප්පූරුව වල කරන්සි බෝඩ් සිස්ටම් එකක් හා සමාන ක්‍රමයක් තමයි යන්නේ. අර ෆික්ස්ඩ් එක්ස්චේන්ජ් රේට් එකක් නෙමෙයි තියෙන්නේ. මම අර කිව්වා. ඒ හින්දා අපිට සිංගප්පූරුව ගන්න පුළුවන් විනිමය අනුපාතික ඉලක්කකරණය කරන රටක් හැටියට. හැබැයි තවදුරටත් අපි සිංගප්පූරුව වලට කියන්නේ සෙන්ට්‍රල් බැංක් එකක් කියලා නෙවෙයි. මොනිටරි ඔතොරිටි කියලා. ඒ ප්‍රධානම කාරණය තමයි සිංගප්පූරුව වලට අපිට වගේ ට්‍රෙෂරි බිල් මේ අරගෙන සල්ලි අච්චු ගන්න බෑ මොනිටරි ඔතොරිටි එකට. එයාට කරන්න පුළුවන් දේශ විනිමයට සම්පත් ප්‍රමාණයට සමාන මුදල් සැපයීමක් රට ඇතුලේ තියාගෙන යන්නේ. right? එතකොට කරන්සි බෝඩ් සිස්ටම් එකයි විනිමය අනුපාත ඉලක්කරණය දෙක එක හා hand in hand යන ක්‍රමයක් තමයි අත්‍තරම සිංගප්පූරුව වල දකින්නේ. හරියට. right? කරන්සි බෝඩ් සිස්ටම් එක දැනට ක්‍රියාත්මක වෙන රටක් මගේ දැනුම හැටියට ඩිරෙක්ට්ලි කියන්න බෑ මේ දිලක්ෂික. හැබැයි මම try කරන්න මම සර්ච් කරලා තියෙනවා මට එහෙම මේ ඩිරෙක්ට්ලි මේ IMF එක තමයි ඔය ක්ලාසිෆිකේෂන් හරියටම අපි රටවල් තමන්ගේ මොනිටරි පොලිසි සිස්ටම් එක මොකක්ද කියලා කියන්න ඕනේ. මේ දැනට මම ඩිරෙක්ට්ලි කවුරු හරි කරන්සි බෝඩ් සිස්ටම් එකක ඉන්නවා කියන එක එක්ස්ප්ලිසිට්ලි කියලා නැහැ දිලක්ෂික. ඒ හින්දා දැනට එහෙම උදාහරණයක් දෙන්න අමාරුයි මම හොයාගත්තත් අනිවාර්යෙන් කියන්නම් හොඳේ. හරි සර් thank you. sure. සර් ඒකට පේපර් එකේ දාද්දී අපි සිංගප්පූරුවේ පිටකම උදාහරණ විදිහට තියන්න පුළුවන් කරන්සි බෝඩ් නෑ කරන්සි බෝඩ් සිස්ටම් එකකට ක්‍රමයේ ලියපුවම ඇති. අපි 1950ට කලින් කරන්සි බෝඩ් සිස්ටම් එකක් තිබුණා කිව්වොත් ඇති. හරිද? මොකද සිංගප්පූරුව වලට කරන්සි බෝඩ් සිස්ටම් එකක් හා සමාන ක්‍රමයක් විනිමය අනුපාත ඉලක්කරණයකුත් එක්ක කරනවා මිසක 100% කරන්සි බෝඩ් සිස්ටම් එකම නෙමෙයි. මොකද එක්ස්චේන්ජ් රේට් එක ෆික්ස් කරලා නැති හින්දා. පැහැදිලි නේ? right. ඊට පස්සේ
මුදල් සමස්ත ඉලක්ක කිරීම. right? මුදල් සමස්ත ඉලක්ක කිරීම කියන්නේ මොකක්ද? ඔකේ තියෙනවා. right? මිල සාහිත්‍යව සාක්ෂාත් කර ගැනීම සඳහා මහ බැංකුව විසින් මුදල් සැපයීම පාලනය. right. මට තව එක දෙයක් අමතක වුණා කියන්න. දැන් ඔයගොල්ලෝ අපි ඉගෙන ගත්තේ මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්නේ මිල ස්ථායීතාවය ළඟා කරගන්න කියලානේ. right? එතකොට දැන් සිංගප්පූරු ක්‍රියාත්මක කරන්නේ විනිමය අනුපාතික ඉලක්කකරණය. කොහොමද විනිමය අනුපාතික ඉලක්කකරණය තමන්ගේ ටූල් එක විදියට පාවිච්චි කරලා විනිමය අනුපාතිකය ජෙනරේට් එක තමන්ගේ මෙහෙම ඉලක්කයේ විදියට පාවිච්චි කරලා කොහොමද මිල ස්ථායීතාවය තියාගන්නව ඇත්තේ? ඇයි ඒ වගේ රටක් මිල ස්ථායීතාවයට විනිමය අනුපාතික ඉලක්කකරණයක් විනිමය අනුපාතික ඉලක්කකරණ මුදල් ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක කරනවා ඇත්තේ? වැරදුනට කමන්නේ මට උත්තර කීපයක් දෙන්නකෝ. ගොඩක් දුරට ඒගොල්ලෝ අපනයිනේ මූලික කරගත්ත ආර්ථිකයක් තියෙනවා නේද සර්? අන්න හරි. අනිෂ්ක හරි. හොඳයි. නුවණුත් 50 හරි කියන්න ගියා. ඔව් සර් ඒ වගේ දෙයක් තමයි කියන්නේ. right excellent. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවනේ සිංගප්පූර් ෆයිනෑන්ෂල් හබ් එකක් ට්‍රේඩ් හබ් එකක් විදිහට යන්නේ. එතකොට ගොඩක් දේවල් ආනයන අපනයන වලින් තමයි සිද්ධ වෙන්නේ. right. එතකොට රටේ විනිමය අනුපාතිකය බලපානවා රට ඇතුලේ කටයුතු සිද්ධ කරගෙන යන්න. එතකොට අවසාන ඉලක්කය වෙන්නේ මිල ස්ථායීතාවයම තමයි. නමුත් මේ මිල ස්ථායීතාවය ළඟා කරගන්න විනිමය අනුපාතිකය හරහා තමයි මෙයා චෙක් කරන්නේ. උත්සාහ කරන්නේ. ඒකට හේතුව තමයි විනිමය අනුපාතිකයේ මේ බාස්කට් එකේ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකේ right අපි කියන උද්දමන බාස්කට් එක ඇතුලේ වැඩිපුර ප්‍රමාණයක් තියෙන්නේ විදේශයන්ගෙන් එන ට්‍රේඩ් වලින් එන උපකරණ ප්‍රමාණයක් සම්බන්ධ වෙන. එතකොට විනිමය අනුපාතිකය වෙන ප්‍රමාණය අධි ප්‍රමාණය වෙන එක උද්දමනයට ඍජුවම බලපාන කාරණා. right එතකොට එයාගේ මිල ස්ථායීතාවය විනිමය අනුපාතිකයේ හරහා තමයි පාලනය කරන්න උත්සාහ කරන්නේ. right අන්නක තමයි උත්තර. කනිෂ්කයි නුවණ කිව්වා හරියට. මොකක්ද මුදල් සමස්තයක් ඉලක්ක කරනවා කියලා කියන්නේ? මුදල් සමස්තයක් ඉලක්ක කරනවා කියන්නේ රටේට ගැළපෙන මුදල් ප්‍රමාණය මුදල් සැපීමේ වර්ධනය ආර්ථිකයේ වර්ධනයට ගැළපෙන ප්‍රමාණයක් තියාගෙන අනෙක්. මුදල් ඉලක්කකරණය තමයි ලෝකයේ බහුලවම භාවිතා වෙච්ච මුදල් ප්‍රතිපත්ති රාමුව. මේක මේ මුල් කාලේ ඉඳලා හරි සෙන්ට්‍රල් බැංකින් පටන් ගන්න කාලේ ඉඳලා ඔය ෆික්ස් එක්ස්චේන්ජ් රේට් එකකින් අයින් වුණාට පස්සේ එහෙම නම් 1980 විතර වෙන කාලය තුල ලෝකේ බහුලවම භාවිතා වුණු මුදල් ප්‍රතිපත්ති රාමුව තමයි මුදල් සමස්තයන් ඉලක්ක කිරීම. එතකොට ලංකාවත් ඔය කරන්සි බෝඩ් සිස්ටම් එකේ ඉඳලා විනිමය අනුපාතික ඉලක්කකරණය කර ඉඳලා ඔයගොල්ලෝ දන්නවනේ 70 77 අපි විනිමය අනුපාතික ෆික්ස් කරලා තිබුණා. ඊට පස්සේ ඕපන් ඉකොනොමි එකට ගියා 80ට 1980 විතර ඉඳන් සෙන්ට්‍රල් බැංක් එකත් මුදල් සමස්තයන් ඉලක්ක කිරීමේ තමයි තමන්ගේ මුදල් ප්‍රතිපත්ති රාමුව විදියට ක්‍රියාත්මක කරේ. 1980 ඉඳන් 2015 විතර වෙනකම්ම මුදල් සමස්තයන් ඉලක්කකරණය කිරීම. එතෙන්දි වෙන්නේ අපි දන්නවා දැන් උද්දමනය කියන්නේ මොකක්ද කියලා දන්නවා. මිලෙහි භාණ්ඩ හා සේවාවල පොදු මිල මට්ටම වැඩි වීම. අපි දන්නවා තව දෙයක් තමයි දලදේශ නිෂ්පාදිතය. රටක ජාතික නිෂ්පාදනය මොන විදිහටද වැඩි වෙන්නේ කියලා. ආර්ථික වර්ධන වේගය කියන්නේ ඒක. හරි. සාමාන්‍යයෙන් අපි දලදේශ නිෂ්පාදිතය එහෙම ආර්ථික වර්ධන වේගය ගණනය කරන්නේ සහ ප්‍රකාශනපත් කරන්නේ කොහොමද? එහි මූර්ත වැඩිවීම. මිල මට්ටමේ වැඩිවීම අයින් කරලා. ඒක තමයි real GDP growth කියලා කියන්නේ. real GDP growth කියලා කියන්නේ නිකන් උදාහරණයකින් කිව්වොත් මොන වගේ වැඩිවීමක්ද? නිකන් භාණ්ඩ හා සේවා සම්බන්ධ කරලා ගත්තොත් එහෙම නිෂ්පාදනය වැඩි
ආර්ථිකයේ තියෙන නිෂ්පාදන ප්‍රමාණය. උදාහරණයකට ගත්තොත් ඔයගොල්ලෝ හිතන්න ඔයගොල්ලෝ පොල් මේ වත්තක් තියනවා කියලා. පොල් ගෙඩි 100යි අවුරුද්දකට මේ පොල් වත්තේ කැඩුනේ. right? එතකොට මේ පොල් නිෂ්පාදනය 100 ඉඳලා 110ට වැඩි වුණොත් එහෙම අවුරුද්ද ඇතුලේ අන්න ඔයගොල්ලෝගේ මූර්ත විදිහට නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා. විනිෂ්පාදනය කරනවා කුසල් කොච්චරද? කිලෝ 1000ක් නිෂ්පාදනය කරපු ගිය අවුරුද්දේ දැන් 1100ක් නිෂ්පාදනය කරනවා. 10%ක පාතනයක් තියෙනවා. right? අන්න ඒ වගේ මූර්ත තමන් නිෂ්පාදනය කරන භාණ්ඩයේ හෝ සේවාවේ මූර්ත වශයෙන් තියෙන වර්ධනය. ඒකට බැංකින් සෙක්ටර් එක ගත්තොත් ඔයගොල්ලෝගේ ඇක්ටිවිටීස් වල තියෙන වර්ධනය තමයි අදාළ වෙන්නේ. මිලෙහි බලපෑම අයින් කරාට පස්සේ. එතකොට මිලෙහි බලපෑමත් එක් කරාම ඒකට අපි කියනවා මොකක්ද? ආර්ථිකයේ මොන වර්ධනය කියලාද කියන්නේ? නාමික දළදේ හරි. nominal GDP growth. නාමික දළදේශීය නිෂ්පාදිතය කියලා. right? ඔයගොල්ලන්ට මතක ඇති. ස්ක්‍රීන් එක ෂෙයා වෙනවද? ඔව් සර්. DCS වෙබ්සයිට් එකේ පේජ් එකක් පේන්නේ ඔයගොල්ලන්ට. ඔව් සර්. හරි. ඔයගොල්ලෝ දැකලා තියෙනවා ජනහම මේගොල්ලෝ තමයි GDP data publish කරන්නේ right? එතකොට ඔයගොල්ලෝ දන්නවනේ GDP first quarter 4.3 right? GDP data තියෙන්නේ national accounts කියන tab එක ඇතුලේ right? national accounts එක tab එක. base එක අනුව තියෙනවා අපි බලමු first year summary table එක බලමු හොඳේ. first quarter summary table. ටේබල් ගොඩක් තියෙනවා කොහොමද අපි පොඩ්ඩක් විසිබල් වැඩි කරගමු. මේ තියෙන්නේ GDP at constant prices. මේක තමයි මේ 2016 ඔයගොල්ලෝ දන්නවා අපේ GDP හදද්දි පදනම් අවුරුද්ද තමයි 2010. right? 2010 තමයි පදනම් අවුරුද්ද. right? right? constant price කියලා කියන්නේ එතකොට මූර්ත අගේ එතන කියන්නේ පදනම් අවුරුද්දේ තියෙන prices වලින් දැන් තියෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය වැලියු කරලායි තියෙන්නේ. current market price කියලා කියන්නේ nominal GDP කියන එකයි. right? ඒ කියන්නේ අද තියෙන නිෂ්පාදනය අද තියෙන මිලෙන්ම සම්බන්ධ කරලා. right? ඒක බලන්න 2020 මේ first quarter කරන් තියෙන්නේ මම ඊට වඩා හොඳ ඇනුවල් එකක් ගමු. වෙබ්සයිට් එක පොඩි වෙනසකට ලක් කරලා තියෙනවා. පස්සේ බේසික් කියන right ඩේටා ටික annual time series
මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ nominal GDP series එකකුයි annual series එකක් real GDP series එකක් වෙන වෙනම නැහැ. මම ලබන සතියේකට ඔයගොල්ලන්ට මේ chart එකකින් පෙන්නන්න. මම ළඟ තියෙනවා මේ මට ඒක trace කරගන්න බෑ. දැනට තියෙන්නේ මේ වෙන වෙනම GDP real GDP sector wise එකයි nominal GDP sector wise එකයි right. එතෙන්දි වෙන්නේ දැන් හිතන්නකෝ 2010 කීයද පොල් ගෙඩියක් තිබ්බේ අපි හිතමු රුපියල් 75 කියලා right 75. එතකොට constant price එක යටතේ අපි පොල් ගෙඩි 100ක් දැන් හදලා තියෙනවා මේ 2021 අවුරුද්දේ 2010 පදනම් අවුරුද්ද කරගෙන right 2010 තිබුණ රුපියල් 75යි කියන පොල් ගෙඩියක මිල දැන් තියෙන පොල් නිෂ්පාදනයට ගලපලා තමයි real GDP හැදෙන්නේ. right nominal GDP එක හැදෙන්නේ දැන් තියෙන නිෂ්පාදනය අද දැන් පොල් ගෙඩියක් රුපියල් 90යි කියන price එකට හැදිලා. right ඔක කරන්නේ ඔක හදන්නේ අනිත් පැත්තට අද තියෙන ඉස්සෙල්ලා current market price එකෙන් GDP හදාගෙන nominal GDP එක හදාගෙන price එක 2010 ඉඳන් අද වෙනකම් price එක කොච්චරක් අදස්සලා තියෙනවද කියන එක අයින් කරලා තමයි මූර්ත විදියට හදාගන්නේ. එහෙම නැත්නම් අපි එකට කියනවා inflation කියන්නේ පොදුවේ මිනිස්සු භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන එකේ පැසෙන් පකට් මේ බාස්කට් එකක් හදාගත්ත එකකින් අපි GDP හදාගන්නේ. right මේ sorry මේ inflation එක හදාගන්නේ. right එතකොට දලදේශීය නිෂ්පාදනය මූර්තාගේ අය නාමිකාගේ අය හදාගන්න වෙනම ඉන්ඩෙක්ස් එකක් හදනවා. ඒකට අපි කියනවා ඩිෆ්ලේටර් කියලා කියන්නේ. එතකොට ඩිෆ්ලේටර් එක ඇතුලේ රට ඇතුලේ නිෂ්පාදනය වන භාණ්ඩ හා සේවා ඔක්කොම දලදේශීය නිෂ්පාදනයට අදාළ භාණ්ඩ හා සේවා ඔක්කොගේම මිලෙහි වෙනස් වීම අදාළ වෙනවා. right මිලෙහි වෙනස් වීම අදාළ කරගෙන තමයි මේ nominal GDP එක හදනකොට මේ data ටික ගන්න. right එතකොට දැන් හිතන්න රටක nominal GDP එක right වැඩි වෙනවා කියලා හිතන්න 100ට කීයකින්ද 10කින් අවුරුද්දේ ගිය අවුරුද්දේ nominal GDP 10%කින් වැඩි වෙනවා. කොහොමද simply එක අපිට හදා ගන්න පුළුවන්. inflation එක තිබ්බා 6%ක්. කියලා හිතන්න average එක inflation එක moving annual average inflation එක 6%. හරි deflate එක 6%යි කියලා හිතන්න. එතකොට මූර්ත වශයෙන් ආර්ථිකයේ වර්ධනය වෙලා තියෙනවා 4%කින්. ආර්ථික වර්ධනයේ 4%කුයි භාණ්ඩ හා සේවා වල මිල වැඩිවීම 6%කුයි සිද්ධ වුණා. ඒ ආර්ථිකයකින් අපිට roughly කියන්න පුළුවන් නාමික දලදේශීය නිෂ්පාදනය වර්ධනය 10%ක් විතර. පැහැදිලිද මම ගත්ත concept එක? මූර්ත විදියට 4%කින් වැඩි වෙනවා. මූර්ත වශයෙන් 4%කින් වැඩි වෙනකොට භාණ්ඩ හා සේවා වල මිල වැඩිවීම කියන්නේ පොදුවේ ඩිෆ්ලේට් එකේ අගය 6%ක් වෙනවා. එතකොට භාණ්ඩ හා සේවා මිල වැඩි වෙන්නේ අර මූර්ත වැඩි වෙන එකට අමතරව නේ. මම කියන්නේ පොල් නිෂ්පාදනයේ 100 ඉඳන් 110ට වැඩි වෙනවා. ඒක තමයි මූර්ත වටිනාකම් වැඩි වීම. රුපියල් 75 පොල් ගෙඩිය දැන් 90ක් වෙලා. ඒක තමයි නාමික වෙනස් වීම. ওই දෙකේම එකතු ආවම තමයි නාමික දලදේශීය නිෂ්පාදිතය හැදෙන්නේ. right පැහැදිලි නේද හැමෝටම මම කියපු concept එක? එතකොට රට ඇතුලේ නාමික වශයෙන් දලදේශීය නිෂ්පාදනය 10%කින් වැඩි වෙලා තියෙන වෙලාවක මේ ආර්ථිකයේ කටයුතු ගැටලුවකින් තොරව සිද්ධ කරගෙන යන්න නම් ඒ රටේ මුදල් සැපයුම කීයකින් වැඩි වෙලා තියෙන්න ඕනද? මුදල් සැපයුමේ වර්ධනය. මූර්ත දලදේශීය නිෂ්පාදිතයේ 6%ක වැඩි වෙලා නාමික දල එහෙම නැත්නම් ඩිෆ්ලේට් එක ඉන්ෆ්ලේෂන් එක 6%කින් වැඩි වෙලා ඒ කියන්නේ නාමික දලදේශීය නිෂ්පාදනය 10%ක වර්ධනයක් පෙන්වනවා. එතකොට ආර්ථිකයේ ගනුදෙනු ස්මූත්ලි කරගෙන යන්න ගැටුමකින් තොරව කරගෙන යන්න නම් ඒ ආර්ථිකයේ
මුදල් සැපයීම කොච්චරකින් වැඩි වෙන්න ඕන? ආශ කියනවා හේතුව. ආශ හරි උත්තරේ. ඔව් අරුණ. ඇයි ඒ 10 කියලා කියන්නේ? 10 තමයි. පාණ්ඩාවක් ඒවා මිලදී ගන්න මේ දවස් සල්ලි තියෙන්න ඕනේ. ඒ නිසා තමයි 10 කියන්නේ. එක්සල්. අන්න හරියටම ලස්සනට උදාහරණකින් කිව්වා. ඉස්සර පොල් ගෙඩිය 75යි නම් දැන් පොල් ගෙඩිය 90යි නම් ඔයගොල්ලන්ට ඒ ඉස්සර ගත්ත ඒ භාණ්ඩ හා සේවා ටික දැන් මිලදී ගන්න නම් ඔයගොල්ලන්ගේ ළඟ ඉස්සර රුපියල් 70ක් තිබිලා හරියන්නේ 75ක් තිබිලා හරියන්නේ නැහැ රුපියල් 90ක් තියෙනවා. හරි. එතකොට ඒක තමයි ඔය උද්දමනයත් එක්ක මිල දෙක බැඳිලා තියෙන එක තැනක් ඔය. හරි. භාණ්ඩ හා සේවා වල සාමාන්‍ය මිල වෙනස් වෙනවානේ. අපිට ඕන වෙන වැඩි වීම යන්න ඕන. ඒ වැඩි වීමට ගැළපෙන විදිහේ මුදල් ප්‍රමාණයක් තමයි වැඩි වෙන්න ඕන. ඒකට වඩා වැඩියෙන් වැඩි වෙනකොට උද්දමනය යනවා. ඊට පිටිපස්සෙන් එනවා. එතකොට තවත් මුදල් ඕන වෙනවා. right? අන්න ඔය concept එක. දිල්රුක්ෂික ට්‍රේස් හෑන්ඩ් එක තියෙනවා දිල්රුක්ෂික කතා කරලා අහන්න පුළුවන්. පැහැදිලි නේද? එතකොට මුදල් සමස්තයන් ඉලක්ක කිරීමේදී අපි කරන්නේ ඒ රටේ කොහොමද ඊළඟ අවුරුද්දේ මේ නාමික දළ දේශීය නිෂ්පාදනය ඇස්තමේන්තු ගත කරන්න කීයද කියන එක බලනවා. right? එතකොට රටේ මූර්ත වර්ධනය, විනිමය අනුපාතිකය වෙනස් වෙන එක, රටේ ආර්ථික කටයුතු වල ක්‍රියාදාමයන් මෙතෙන්දී වෙනවා. right? බලලා මූර්ත දළ දේශීය නිෂ්පාදනය වැඩි වෙන එකයි අපේක්ෂිත උද්දමනයයි දිහා බලලා තමයි රටට ගැලපෙන මුදල් සැපයීමක් තීරණය වෙන්නේ. එතකොට අපි උදාහරණයක් විදිහට ගත්තොත් අර ලබන අවුරුද්දට අපි නාමික දළ දේශීය නිෂ්පාදනය 10%කින් විතර වැඩි වෙනවා කියලා හිතනවා නම් අවම වශයෙන් ඒකට ගැලපෙන විදිහට 10%ක් හෝ ඊට වඩා පොඩිවට වැඩි මුදල් සැපයීමක් ඒ ආර්ථිකයේ තියෙනවා. right? ඔය concept එක globally accepted concept එකක් විදිහට පාවිච්චි කරා 1980 ගණන් වලට වෙනකම් සංවර්ධිත රටක්. ජර්මනිය, එතකොට ඇමරිකාව, කැනඩාව, right? ප්‍රධාන රටවල් හැම එකක්ම වගේ තමන්ගේ මුල් අවධියේදී මුදල් ප්‍රතිපත්ති රාමුවකට පරිවර්තන තියාගෙන හිටියේ මේ මුදල් සමස්තයන් ඉලක්ක කිරීම. නමුත් ඔයගොල්ලෝ දන්නවා මුදල් හරිම දැන් මේ ඉනෝවේටිව් බැංකින් ප්‍රොඩක්ට්ස් උත් එක්ක ඉනෝවේෂන්ස් ගොඩක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට ලේසියෙන්ම සල්ලි අතපත ගන්න නැතුව ලොකු ගනුදෙනු තාක්ෂණය පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඉන්ස්ටන්ට්ලි ගනුදෙනු ප්‍රමාණයක් සිද්ධ වෙනවා. එතකොට අපි අර සාම්ප්‍රදායික විදිහට රටේ තැන්පතු හරහා තියෙන මුදල් ප්‍රමාණය විතරක් අපි මුදල් සැපීමේ සලකා බැලුවාට ඊට එහා ගිය වෙන assets base කරගත්ත ගනුදෙනු right financial instruments ගොඩක් තියෙනවා. ඒක ඒ හින්දා හරියටම මේ දශමයටම මේ සම්බන්ධය දැන් දකින්න හම්බ වෙන්නේ නැහැ. right? ඒ කියන්නේ පොඩි අර මුදල් සැපීමයි මේ nominal GDP අතරයි ලින්ක් එකක් ලොකුවට ඉස්සර තිබුණ ඒ සමීප සම්බන්ධය දැන් ලෝක රටවල් වල දකින්න ලැබෙන්නේ නැහැ. ඩීලියට. ඒකේ ප්‍රතිඵලයක් විදිහට දැන් ඉස්සර 1 to 1 වගේ රිලේෂන්ෂිප් එකක් තිබුණ එක පොඩ රිලේෂන්ෂිප් එක ඈත් වෙනකොට ඒ කියන්නේ nominal GDP එක 10%කින් නම් money 12%කින් 13කින් වැඩි වුණාට ගැටලුවක් නැහැ. ඉන්ෆ්ලේෂන් එක පික් අප් වෙන්නේ නැහැ. වගේ theoretically මිනිස්සුන්ට හිතන්න පුළුවන් විදිහේ තමයි data වලින් පෙන්වන්නේ. ඊට පස්සේ හැබැයි සමහර රටවල් වල තිබුණා සල්ලි කොච්චර වැඩිපුර මේ ඉකොනොමි එකට පම්ප් කරලා දැම්මත් අලුතෙන් ඉන්ෆ්ලේෂන් එක පෙන්වන්නේ නැහැ.
දෙක අතර තියෙන weak relationship එක පටන් ගත්තා. එතකොට 1980 තමයි අතරම turning point එක වටපත් වෙන්නේ. 80 මුලින්ම මුදල් සමස්තයන් ඉලක්ක කිරීමෙන් අයින් වෙච්ච රටක් තමයි කැනඩාව. right? කැනඩා සෙන්ට්‍රල් බැංක් එක ඒගොල්ලෝ ප්‍රසිද්ධිය කිව්වා 1980 දී. ඒගොල්ලෝ මොනිටරි ටාගට් මුදල් සමස්තයන් ඉලක්ක කිරීම තමයි තමන්ගේ මුදල් ප්‍රතිපත්ති රාමුව විදිහට තියානිටි. කැනඩා සෙන්ට්‍රල් බැංක් එකේ ගවර්නර් බූරි මට මතක හිටියේ ජෝන් බූරි. එයා කිව්වා we did not abandon monetary targeting abandoned us කියලා. ඒ කියන්නේ අපි මුදල් සමස්තයන් ඉලක්ක කිරීම නැවැත්තුවේ නෑ. මුදල් සමස්තයන් ඉලක්ක කරණය අපි වතෑරියා. කියන්නේ අපේ අපේක්ෂාවන් එකෙන් ඉෂ්ට කරලා දුන්නේ නෑ කියලා. ඒකට එක හේතුවක් තමයි මම ඉන්ෆ්ලේෂන් එකේදී ඔයගොල්ලන්ට කතා කරා. ඉන්ෆ්ලේෂන් එක ඩ්‍රයිව් කරනවා expectations වලින්. මුදල් වලින් වලට අමතරව expectation වලින්. එතකොට එක strong ප්‍රකාශය හරි කමියුනිකේෂන් කියන එක මොනිටරි පොලිසිත් එක්ක හොඳටම වැදගත්. හරි එක strong මේ එවිඩන්ස් උත් එක්ක තියෙන එක ප්‍රකාශයක් ප්‍රමාණවත් ඉන්ෆ්ලේෂන් එකක් ඇන්ක කරන්න. right උදාහරණයක් විදියට අවුරුදු දැන් 12 සෙන්ට්‍රල් බැංක් එක ෆර්ම්ලි හිටියා අපි පහුගිය කාලේ ගත්තොත් එහෙම ෆර්ම්ලි කිව්වා අපි ඉන්ෆ්ලේෂන් එක උඩට යන්න දෙන්නේ නැහැ කියලා. right ඒ කියන්නේ හයෙන් එහාට යන්න අපි අවස්ථාව දෙන්නේ නැහැ සෙන්ට්‍රල් බැංක් එකේ ඇක්ෂන් ගන්නවායි කියලා. right එහෙම කී ඉඳලා එකපාරම අපි කියවුවොත් එහෙම ටිකක් ඉන්ෆ්ලේෂන් එක වැඩි වුණාට අවුලක් නැහැ කියලා අන්න ඒ මෙසේජ් එකම ඇති අර ඔයගොල්ලෝ ප්‍රයිවට් සෙක්ටර් එකට අපි ළඟ අපිට අපි මේගොල්ලෝ 6ට වඩා වුණත් කියාට මුකුත් කරන්නේ නැහැ කියන පොඩි concept එකක් ඔයගොල්ලෝ ඇඟ ඇතුළට දාගන්න. right ඕක ඇති. එතකොට වැඩිපුර salary වැඩි කරගන්න මිනිස්සුන්ගේ expectation එක inflation එක වැඩි පැත්තට drive කරගන්න. right එතකොට අර මුදලුත් එක්ක තියෙන සම්බන්ධයට එහා ගිය expectations වලින් inflation එක drive කරන්න පුළුවන්. right ඒ හින්දා තමයි ලෝකයේ දැන් central banks මේ මුදල් සමස්තයන් ඉලක්ක කිරීමෙන් අයින් වෙලා උද්දමන ඉලක්කකරණය කියන මේ මුදල් ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කරන්නේ ලංකාවත් ඇතුළු. right අපි ඒකට එමු. අපි ඒක උද්දමන ඉලක්කකරණ රාමුව වෙනමම අපි කතා කරමු මේ එක පැය භාගයක් විතර වෙනමම සෙෂන් එකක් විදිහට අරගෙන. right මම ස්ලයිඩ්ස් උත් අරගෙන එන්නම්. මුදල් සමස්තයන් ඉලක්ක කිරීම පැහැදිලි නේද? එතකොට ඊළඟ එක තමයි බහුවිධ දාර්ශනික ඉලක්ක කිරීම. right බහුවිධ දාර්ශනික ඉලක්ක කිරීම කියන්නේ මේක ලංකාවත් ඇතරම කරලා තියෙනවා. ඉස්සර මතකද විනිමය අනුපාතකය මෙන්න මෙතනින් එහාට දැනටත් ඒක අදාළ වෙනවා. දැන් විනිමය අනුපාත ඉලක්කකරණය කරන්නේ වෙන මොරාල් ස්වේෂන් වලින්. හරි මම මේ මෑත කාලේ ඒවා ටික අයින් කරලා තමයි කතා කරන්නේ. හොඳයි. ඉස්සර ඔයගොල්ලෝ මතකද 1000 ගත්තොත් එහෙම විනිමය අනුපාතිකය යම් කිසි රේන්ජ් එකක් ඔයගොල්ලෝ මතක ඇති වෙනස් වෙන්න දෙන්නෙම නැහැ. පොඩි ගානක තියාගෙන යනවා. ඊට පස්සේ ආයේ විනිමය අනුපාතිකය ප්‍රමාණ වල ආයෙත් තියාගෙන යනවා. right ඔහොම තිබුණා. ඉන්ෆ්ලේෂන් එකක් තිබුණා. ඉන්ෆ්ලේෂන් එක අපි කොහොම හරි කරලා මැනේජ් කර ගන්නවා. right ගවර්න්මන්ට් එකට කියන ප්‍රයිස් කන්ට්‍රෝල් කරලා හරි ක්‍රමයකින් මැනේජ් කර ගන්නවා. right ඒ වගේම අපි පිට රටේ ඉඳන් රට ඇතුළට එන ඩොලර් ප්‍රමාණය එන්න ඉඩ දුන්නට රටෙන් එළියට යන්න මේ මොනවාද ලිමිට් දානවා. කැපිටල් account එක ලිබරලයිස් කරන්න නැතුව. ඉස්සෙල්ලා කරන්ට් account එක less විදියට තමයි ලිබරලයිස් වෙලා තිබුණේ. right ඒ වගේ විනිමය අනුපාතික පැත්තක තියෙනවා. රටේ මුදල් සැපයීම එක පැත්තකින් කන්ට්‍රෝල් කරන්න හදනවා. පොලි අනුපාත දැන් ලංකාව ඔය මල්ටිපල් මේ
දේවල් ගොඩක් එක්සර්සයිස් කරපු රටක් ඇත්තටම. හොඳයි අපි 80 ගත්තොත් 70 වෙනකොට එක්ස්චේන්ජ් රේට් එක ෆික්ස් කරලා බැලුවා මොනවද කරන්න පුළුවන් කියලා. එක්ස්චේන්ජ් රේට් එක අපි ගත්තොත් එහෙම එක්ස්චේන්ජ් දෙකක් තියෙනවානේ. ෆ්ලෝටින් එක්ස්චේන්ජ් රේට් එක ඉඳලා ෆික්ස් එක්ස්චේන්ජ් රේට් එක යනකම් මේ එක්ස්චේන්ජ් රේට් එක්ස්ට්‍රීම්ස් දෙක ඇතුලේ තියෙන හැම manage floating floating ඊට පස්සේ flexible more flexible right fixed ඔය හැම peg ඔය හැම මේ තැනක්ම සෙන්ට්‍රල් බැංක් එක අත ලංකාව try කරලා තියෙන තැන right ඒ වගේම පොලි අනුපාතික මෙන්න මේ රේන්ජ් එකේ තියාගෙන ඉන්න ඕනේ කියලා try කරලා තියෙනවා. ඒ වගේ මේ multiple objectives කියන්නේ එක දෙයක් නෙමෙයි ඉන්ෆ්ලේෂන් එක විතරක් නෙමෙයි ඉන්ෆ්ලේෂන් එකත් 100ට අඩුවෙන් 10ට අඩුවෙන් තියාගෙන විනිමය අනුපාතිකය තව ප්‍රමාණය වෙන්න දෙන්නේ පොලි අනුපාතිකයත් මේ රේන්ජ් එකේ අන්නේ වගේ බහුවිධ දර්ශකයන් ඉලක්කකරණය කරපු අවස්ථාවක් තමයි ওই මුදල් ප්‍රතිපත්තියේ රාම එච්චරම ලොකුවට සාර්ථක වෙලා නැහැ right පාකිස්තානෙත් දැන් මට හිතෙන්නේ ඒගොල්ලෝ broadly inflation targeting කියලා කියනවා targeting වලට යන්න කියනවා නමුත් දැන් කරන්නේ මුදල් සමස්තයන් ඉලක්ක කිරීම multiple objectives තියෙන බවක් තමයි generally පේන්නේ right එතකොට ඔළුවේ තියාගන්න බහුවිධ දාර්ශනික ඉලක්ක කිරීම කියලා කියන්නේ විනිමය අනුපාතිකය පොලි අනුපාතික උද්දමනය රටේ විදේශ විනිමය ගලායම් සහ පිටට යාම ඔය වගේ දේවල් ගොඩක් එකවර ඉලක්කකරණය කරමින් ඉකොනොමි එක මෙහෙවන්න මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න හදන අවස්ථාව. right? පැහැදිලි නේද? ලංකාව එතකොට ලංකාවේ පහුගිය අතීතයේ ගත්තොත් බහුවිධ ඉලක්කකරණය කරා කියන එක උදාහරණයට කියන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා මොනවාගේ අපහැදලා තියෙනවා නම් අහන්නේ නාමික ආදායම් ඉලක්කකරණය කියන්නේ හරියට අර මුදල් සමස්තයන් ඉලක්ක කිරීම කියන එක අපි ඉගෙන ගත්තේ සමස්තයක් විදිහට මේ මුදල් පැත්තෙන්නේ. නාමික ආදායම් ඉලක්කකරණය කියලා කියන්නේ මේ nominal GDP එක මෙන්න මේ level එකේ තියාගන්න ඕන විදිහට මුදල් ප්‍රතිපත්තිය සකස් කරන එක. කියන්නේ අපි දන්නවා real GDP 5කින් වැඩි වෙනවා අපි හිතන nominal GDP 10කින් වැඩි වෙන්න ඕනේ කියලා. එතකොට උද්දමනය කියන්නේ 5කින් වැඩි වෙන්න බලපාන විදියට රට ඇතුලේ මුදල් ප්‍රතිපත්තිය මෙහෙවනවා. ඒක එතකොට මුදල් සමහර කාලවලදී පොලි අනුපාතික අඩු කරලා මුදල් සපයුම් වැඩි කිරීමේ ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. ඒක අනිත් පැත්ත වෙන්න පුළුවන්. right? in generally මේවා තියරි එකේ තියෙන්නේ. හොඳේ. ප්‍රායෝගිකව මට අපිට රටවල් මේ නම් කරන්න බෑ. right? ඊළඟටත් එහෙමයි. මිල මට්ටම් ඉලක්කකරණය කියලා කියන්නේ හරියට මම තව වචනකින් කියනවා නම් ඉන්ෆ්ලේෂන් එක 0 level එකේ වගේ. කියන්නේ දැන් මිල මට්ටම ජෙනරල් ප්‍රයිස් ලෙවල් එක කියන එක වෙනසක් නොවී තියාගෙන යන එකක්. ටිකක් ටෙක්නිකල් right? මේක හරි සරල විදිහට ඔයගොල්ලෝ ගන්න උත්සාහ කරන්න. මිල ලෙවල් එක කියන එක මෙහෙම හිතන්න. ඔය අපි බාස්කට් එකේ ගන්න හාල් වලට කරන වියදම. අපි වියදම් කරනවා කියන්නේ හාල් වලට මාසිකට රුපියල් 5000ක්. අන්න ඔය 5000 ඒ ලෙවල් එකේ ඊළඟ මාසෙත් තියාගෙන යන එක. ඒ වගේ. පොදුවේ බාණ්ඩ හය කියන උද්දමනය කියන එක 0 ලෙවල් එකේ තියාගෙන යන්න try කරන එකක් තමයි මිල මට්ටම් ඉලක්කකරණය කියලා කියන්නේ. මේ දකින්න නැහැ ප්‍රායෝගිකව රටවල්. right? එතකොට විනිමය අනුපාතික ඉලක්කකරණයටයි මුදල් සමස්තයන් ඉලක්කකරණයටයි උද්දමන ඉලක්කකරණයටයි පැහැදිලිව හඳුනාගත්ත රටවල් තියෙනවා. right? එතකොට උද්දමන ඉලක්කකරණය කියන එක අපි වෙනම ඉගෙන ගන්න හින්දා මම මෙතන එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. උද්දමන ඉලක්කකරණ රටවල් තමයි ඉන්දියාව, අපි මෙතන ලංකාවේ ඉන්නවා, තායිලන්ඩ් ඉන්නවා, එක්සත් ජනපදයේ මුදල් ඉලක්කක මේ උද්දමන ඉලක්කකරණයත් තමන්ගේ මේ ඔබ්ජෙක්ටිව් එකක් ඉදිරියට තියාගෙන තමයි යන්නේ. එක්ස්ප්ලිසිට්ලි කියලා නැහැ මම ඉන්ෆ්ලේෂන් ටාගට් එක කියලා. යුරෝපයේ සෙන්ට්‍රල් බැංක් එක, බැංක් ඔෆ් ඉංග්ලන්ඩ්, Australia, Reserve Bank of Australia, New Zealand, ඔය ප්‍රධානම සෙන්ට්‍රල් බැංක්ස් ඔක්කොම උද්දමන ඉලක්කකරණය කරන රටවල්. right? පැහැදිලි නේද? correct.
දැන් බලමු අපි ලංකාවේ මම කියවන අපි එකින් එක ඉගෙන ගමු ලංකාවේ කොහොමද මේ ක්‍රියාත්මක වුණේ කියලා right අපි ඇත්තරම එක දෙයක් කියන්න ඕන ලංකාවේ අපිට දැන් හැමදාම දේවල් තියෙනවා කතා කරන්න right ඒ වගේ තමයි මොන්ට්‍රී පොලිසි එක ගත්තත් අපි විවිධ අවස්ථාවලදී විවිධ විදිහට මේක ක්‍රියාත්මක කරලා තියෙන දැන් ඉනිමම් ෆුල් ස්ක්‍රීන් එකට දාන්න එතකොට ඔයගොල්ලෝ හොඳට පේනවා ඒක ඔක්කොම කරේ මේ තියෙන්නේ මේ ඉතිහාසයේ කොහොමද මොන්ට්‍රී පොලිසි මූව් වෙලා තියෙන්නේ කියන එක. ඒකට මිස්සලා කිව්වා වගේ 1950ට ඉස්සෙල්ලා තිබුණේ ව්‍යවහාර මුදල් මණ්ඩල ක්‍රමය. right? currency board system එක රට ඇතුළට විනිමය විදේශ විනිමය ලැබෙන ප්‍රමාණය අනුව රට ඇතුලේ මුදල් තීරණය වුණා. ඊට පස්සේ 50 ඉඳන් 70 විතර වෙනකම් ඔයගොල්ලෝ දන්නවා අපි අර ට්‍රේඩ් වෙළඳාම අපි සෑහෙන හොඳින් තිබ්බ රටක් නේ ඇත්තටම right මේ දැන් මෙහෙම වුණාට ඉස්සර අපි හොඳ වෙළඳාම ලංකාව ස්පයිසස් තේ වගේ දේවල් විශේෂයෙන්ම මැණික් ඒ වගේ දේවල් අපනයනය කරපු ට්‍රේඩ් රිලේටඩ් රටක් ඊට පස්සේ මේ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව කාලේ 1970 ඒ කාලේ පටන් ගත්තේ මොකද්ද? ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය ක්‍රියාත්මක වුණා. right? බ්‍රෙටන් වුඩ් ක්‍රමය යටතේ කියලා අපි කියනවා. ඊට පස්සේ 72න් පස්සේ ප්‍රධාන වශයෙන්ම ස්ථාවර නෙමෙයි විනිමය අනුපාතිකය තමයි ටාගට් කරේ. right? විනිමය අනුපාතිකය තමයි ප්‍රධාන වශයෙන්ම ඉකොනොමික එකේ මේ ෆැක්ට් මේ නොමිනල් ටූල් එක බවට පත් කරගෙන තිබෙනවා. දැන් අපි පොඩ්ඩක් තියරි ඉගෙන ගමු කොහොමද දැන් විනිමය අනුපාතිකයක් මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ ඉගෙන ගන්න. right? ඔයගොල්ලෝ මේ ත්‍රිකෝණය ඇඳ ගන්න. right? ඔයගොල්ලෝ ටියුට් එක print කරලා තියෙනවා නම් කමක් නැහැ. right? සාමාන්‍ය මේකට අපි කියනවා impossible trinity කියලා. right? impossible trinity. කියන්නේ එකවර මේක සිංහලෙන් ඇත්තටම තිබුණේ නැහැ. එක්වර සාක්ෂාත් කරගන්න බැරි ත්‍රිත්ව සාර්වාර්ථික විකල්පයන් කියලා අපිට කියන්න පුළුවන්. කියන්නේ impossible trinity කියලා කියන්නේ මේ එකවරම මේ කොන් තුනේට අදාළ දේවල් සාක්ෂාත් කරගන්න බෑ කිසිම ආර්ථිකයකට. හරි? අපි මෙතනින් පටන් ගමු. ස්ථාවර විදේශ විනිමය අනුපාතයක්. ඒ කියන්නේ ඩොලර් එක රුපියල් 200යි කියන විනිමය අනුපාතය. හරි? හිතන්න. ඒකත් එක්ක ස්වාධීන මුදල් ප්‍රතිපත්තිය තවම ඔයගොල්ලන්ට ඉගෙන ගන්න නැහැ. නමුත් ඔළුවට තියාගන්න විදමනය අනුව ස්වාධීන මුදල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ තමන්ගේ අවසාන ඉලක්කය. right? ඒක තමයි උද්දමනය. එහෙම මිල ස්ථායීතාවය ළඟා කර ගැනීමේ අරමුණින් සෙන්ට්‍රල් බැංක් එකට කාගේවත් බලපෑමකින් තොරව මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙන තත්ත්වයක්. ඒක තමයි මේ ස්වාධීන මුදල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ. එතකොට ස්ථාවර විදේශ විනිමය අනුපාතයක් තියාගන්නමින් ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න ඕන නම් මොකද කරන්න ඕනේ? අපිට මේ කොටස කරන්න බෑ. ඒ කියන්නේ විවෘත ප්‍රාග්ධන ගිණුම. මොකද මේ විවෘත ප්‍රාග්ධන ගිණුමක් කියලා කියන්නේ? රට ඇතුළට ඕනෑම අවස්ථාවක විදේශ විනිමය ලැබෙන්නත් පුළුවන්. රටින් එළියට විදේශ විනිමය යන්න පුළුවන්. විවෘත කැපිටල් account එක ඕපන් කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයගොල්ලන්ට හෙට හිතුනොත් ඔයගොල්ලන්ගේ තියෙන වත්කම් ටික විකුණලා ඇමරිකාවෙන් පදිංචි වෙන්න ඕනේ කියලා ඒක කරන්න පුළුවන් තත්ත්වයක්. විවෘත ප්‍රාග්ධන ගිණුම. right? restrictions නැහැ. ලංකාවේ විවෘත ප්‍රාග්ධන ගිණුමක් තියෙනවද? 100ක් විවෘත ප්‍රාග්ධන ගිණුමක් නැහැ ලංකාවේ. හොඳයි. ප්‍රධාන මේ රටවල් වල විවෘත ප්‍රාග්ධන ගිණුමක් තියෙනවා. එතකොට විවෘත ප්‍රාග්ධන ගිණුමකුයි ස්ථාවර විනිමය අනුපාතයකුයි ස්වාධීන මුදල් ප්‍රතිපත්තියකුයි කියන තුනම කිසිම රටකට එකවර ක්‍රියාත්මක කරන්න බෑ. right? එතකොට දැන් බලන්න. විවෘත ප්‍රාග්ධන ගිණුමකුයි
ස්ථාවර විදේශ විනිමය අනුපාතයක ක්‍රියාත්මක වෙනවා. ඒ රටට ක්‍රියාත්මක කරන්න බෑ. ඇයි කියලා අපි උදාහරණයකට ගමුකෝ. දැන් විනිමය අනුපාතික ඉලක්කකරණයේදී අපි ඉගෙන ගත්තා විනිමය අනුපාතිකය දැන් 100 අපි කියවනේ 180ත් 175ත් අතර තියාගන්න ඕන කියන ස්ථාවර විනිමය අනුපාතයක් තියෙනවා කියලා. එතකොට රට ඇතුළත විනිමය විදේශ විනිමය එන වෙලාවට ඒ විදේශ විනිමය ඒ කියන්නේ අදාළ කරන්සි එක ඇප්‍රීෂিয়েට් වෙන්න උත්සාහ කරනවා. එතකොට මොකද්ද සෙන්ට්‍රල් බැංක් එක කරන්න ඕනේ? අදාළ රට ඇතුළත ලැබෙන අතිරික්ත විදේශ විනිමය ප්‍රමාණය මිලදී ගන්න ඕනේ. ඒක අනිත් පැත්ත රටෙන් විදේශ විනිමය එළියට යනවා නම් ස්ථාවර විදේශ විනිමය අනුපාතිකයක් තියාගන්න නම් සෙන්ට්‍රල් බැංක් එක විනිමය වෙළඳපොළට සපයන්න ඕනේ. විනිමය වෙළඳපොළ සපයනකොට මොකද වෙන්නේ? රුපියල් කොහොමද හැසිරෙන්නේ? විනිමය වෙළඳපොළෙන් මිලදී ගන්නකොට රුපියල් වෙළඳපොළෙන් අයින් වෙනවා. විදේශ විනිමය වෙළඳපොළට සපයනකොට අනිත් පැත්ත විදේශ විනිමය වෙළඳපොළට සපයනකොට රුපියල් වෙළඳපොළෙන් අයින් වෙනවා. විදේශ විනිමය වෙළඳපොළට ගෙන් අයින් කරගන්නකොට රුපියල් එකතු වෙනවා. right අපි දෙක buy and sell එක right ඩොලර් purchase කරත් එහෙම අලුතෙන් රුපියල් දාන්න ඕන වෙළඳපොළට සෙන්ට්‍රල් බැංක් එක ඩොලර් sell කරත් එහෙම රුපියල් වලට තමයි sell කරන්නේ. මම ඩොලර් දෙනවා ඔයගොල්ලෝ රුපියල් වෙළඳපොළෙන් අපිට සෙන්ට්‍රල් බැංක් එකට දෙනවා. right එතකොට අයින් වෙනවා. ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙනවද එතකොට නැහැ. විනිමය අනුපාතික එතන තියාගන්න ගැළපෙන විදිහට රට ඇතුළට එන සහ රටෙන් එළියට යන මුදල් ප්‍රමාණය මත රට ඇතුලේ මුදල් ප්‍රතිපත්තිය තීරණය වෙන්නේ. එතකොට මේ දෙක එකවර ක්‍රියාත්මක වෙනවටවල් ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් නැහැ. එතකොට බලන්න මම අර කියවනේ හොංකොං විනිමය අනුපාතිකය ඉලක්ක කරනකොට එයා විවෘත ගිණුමයි ස්ථාවර විදේශ විනිමය අනුපාතිකය තමයි තියාගෙන යන්නේ. හොංකොං කෙලින්ම ෆික්ස්ඩ් එක්ස්චේන්ජ් රේට් එක තමයි ටාගට් කරගෙන යන්නේ. හරි. එතකොට යුරෝපයේ රටවල් පුංචි ආර්ථිකයන් තියෙන ගොඩක් මහ බැංකු පිහිටවන්න ඉස්සෙල්ලා කරන්සි බෝඩ් සිස්ටම් එකක් යටතේ අපි ළඟ තිබුණේ මේක. හරි. එතකොට ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් නැහැ. මේ පැත්ත ගත්තොත් විවෘත ප්‍රාග්ධන ගිණුමයි ස්වාධීන මුදල්. ඇත්තටම අපි දැන් ඉන්නේ මෙන්න මේ දෙක අතර. right? රට ඇතුළට සාමාන්‍ය අපි 100%ක් විවෘත නොවුනට ප්‍රාග්ධන ගිණුම යම් තාක් දුරට විවෘතයි. විදේශිකයන්ට ලංකාව ඇතුලේ ආයෝජනය කිරීමේ හැකියාව තියෙනවා. රටට ඩොලර් එන්න පුළුවන්. ඒ වගේම ලංකාව ස්වාධීන මුදල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා උද්දමනය අනු. එතකොට අපිට තියාගන්න බෑ ස්ථාවර විදේශ විනිමය අනුපාතයක්. ඒක දැන් ඔය තියෙන ඉන්න මේ විනිමය අනුපාතික අර මොරල් සොලියුෂන් වලින් බැංකුවලත් එක්ක තියෙන අර ජෙන්ටල්මන් ඇග්‍රීමන්ට් එකක් කියලා කියන නෝකට අහලා තියෙන්නේ කියලා තමයි ඔය විනිමය අනුපාතික ඔය විදිහට තියාගන්න. එහෙම නැතුව මේ ෆන්ඩමෙන්ටල්ස් වලින් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. එතකොට කැනඩාව එක්සත් රාජධානිය යුරෝපයේ රටවල් ප්‍රධාන ජර්මනිය right ඔය රටවල් ගොඩක් වෙලාවට මෙන්න මේ දෙක අතර. එතකොට සමහරු මේ හරි ඉන්න පුළුවන් සමහරු මේ හරි. එතකොට මේ impossible trinity එක ඇතුලේ කොහේ හරි පැත්තකට මේ ගිහිල්ලා තමයි ඉන්න පුළුවන්. මේ තුනම සාක්ෂාත් කරගැනීමෙන් කාටවත් මේ තමන්ගේ මුදල් ප්‍රතිපත්තියක් රටක් ක්‍රියාත්මක කරන්න බෑ. පැහැදිලිද? මම මේක ටිකක් ටෙක්නිකල් නමුත් ඔළුවේ තියාගන්න ඕන මෙන්න මේ කාරණා තුන ඔළුවේ තියාගත්තා නම් හරි. විවෘත ප්‍රාග්ධන ගිණුමකුයි ස්වාධීන මුදල් ප්‍රතිපත්තියයි ස්ථාවර විදේශ විනිමය අනුපාතිකයයි කියන තුනම එකවර සාක්ෂාත් කරගන්න ආර්ථිකයකට බෑ. කින් දෙකයි පුළුවන් ඒවා සාක්ෂාත් කරගන්න. එතකොට අනිත් එක කැප කරන්න සිද්ධ වෙනවා. ඔව්. කාටයි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්.
ටිකක් ටෙක්නිකල් බය වෙන්න එපා. ඉම්පොසිබල් ට්‍රිනිටි එක හඳුන්වන්න ඒ වගේ දේවල් ප්‍රශ්න තියරි එන්නේ නැහැ මේ වගේ ප්‍රශ්නයකට හැමින්. නමුත් ඔයගොල්ලෝගේ ඔළුවේ තියෙන්න ඕන මුදල් ප්‍රතිපදයක් ක්‍රියාත්මක කරනකොට අපි මොන වගේ දේවල්ද බලන්න. මේක හොඳටම ඔයගොල්ලන්ට ඔළුවට යයි මේ පාර. මොන්ට්‍රියල් ස්ට්‍රෙස් ටෙස්ට් එක හොඳට කියවන්න එක්සෑම් එක කිට්ටු වෙනකොට මේක මේ සැරේ මොන්ට්‍රියල් ස්ට්‍රෙස් ටෙස්ට් එක අපි පැහැදිලිවම දක්වලා තියෙනවා. අපි ඉන්ට්‍රස්ට් රේට් හයිට් කරන්න සයිකල් එකකට එන්නේ අපි විශේෂයෙන්ම එක්ස්ටර්නල් සෙක්ටර් එකේ තියෙන මේ ඉම්බැලන්සස් ඉමර්ජින් ඉම්බැලන්සස් මේක කියලා හොඳ වෙයි කියලා හිතලා කොහොම හරි බලන්න try කරා බැරිම අවසානයේ එන්නේ පොලි අනුපාතික පැත්තෙන් තමයි adjust කරන්න වෙන්නේ. right central bank එකේ ඉන්ඩිපෙන්ඩන්ට් වෙන්නේ එතනින් විතරයි. හරි අපිට මොනිටරි පොලිසි එක එතකොට ක්‍රියාත්මක කරන්න වෙනවා අනිත් ඉකොනොමි එකේ තියෙන ඉම්බැලන්සස් අයින් කරන්න. right එතකොට මේ ඉම්පොසිබල් ට්‍රිනිටි එක ඔළුවේ තියෙන්න ඕන. ඇයි මේ වගේ දේවල් වෙන්නේ කියන එකට. right එතකොට 1980 දී මම ඔයගොල්ලන්ට කිව්වා අපි මුදල් 80 ඉඳන් 2015 වෙනකම්ම අපේ මුදල් මේ සමස්තයන් ඉලක්ක කිරීම තමයි ක්‍රියාත්මක වුණේ. right එතකොට සෙන්ට්‍රල් බැංක් එක අපි මේ මොනිටරි ප්‍රෝග්‍රෑම් එකක් කියලා එකක් ක්‍රියාත්මක වුණා රට ඇතුලේ කොහොමද ඉකොනොමි එක ක්‍රියාත්මක වෙන්නේ කියන එක අනුව රටට ගැලපෙන මුදල් ප්‍රමාණය අඳුරගන්න. එතකොට නාමික දාල දේශ නිෂ්පාදනය කොහොමද වෙන්නේ? වෘත්ත දාල දේශ නිෂ්පාදිතය කොහොමද වෙන්නේ? රටේ භාණ්ඩ සේවාවල මිල වෙනස් වෙන්නේ කොහොමද කියන එක අනුව රටට ගැලපෙන මුදල් සැපීමක් ඉලක්කගත කරගත්තා මේ මුදල් සමස්තයන් ඉලක්ක කරන රාමුව තුල. එතකොට මුදල් සමස්තයන් ඉලක්ක කරන රාමුව තුල මෙහෙයුම් ඉලක්කයේ බවට පත් කරගත්තේ සංචිත මුදල්. හරි සංචිත මුදල්. එතකොට අපි ඉලක්ක කරගත කරගන්නේ මොකක්ද? අවසාන ඉලක්කය අපි හමුන් දන්න මිල ස්ථායීතාවය. දෙවෙනි ඉලක්ක කරගත කරගන්නේ රටේ මුදල් සැපයීම කොච්චරක් තියෙන්න ඕනද කියන එක. එතකොට නාමික දල දේශ නිෂ්පාදනයේ 10% නම් අපි ඉස්සර උදාහරණයට ගිය. එතකොට රට ඇතුලේ මුදල් සැපයීම 10%ට ආසන්නයි. 12ක් විතර කියන්නකෝ. වගේ එක වෙන්න ඕන. එතකොට දැන් ඔයගොල්ලෝ අපි ඉගෙන ගත්ත මතකද මේ money multiplier එක ඉගෙන ගත්ත මතකද? money multiplier එක. money multiplier එක ඉගෙන ගන්නකොට මොකද්ද money multiplier කිව්වේ? simple mm සමාන වෙනවා මොකද්ද? රටේ මුදල් සමස්ත මුදල් සැපයීම බෙදීම සංචිත මුදල් නේද? M2B ලංකාවේ නම් M2B බෙදීම reserve money සංචිත මුදල්. ඔක තමයි money multiplier එක බවට පත් වෙන්නේ. මොකද්ද money multiplier එකේදී කියුනේ? එක සංචිත මුදල් එකකින් වැඩි වෙනකොට ඒ වගේ කී ගුණයකින් රට ඇතුලේ මුදල් සැපීම වැඩි වෙනවද කියන ලින්ක් එක තමයි money multiplier එකෙන් පෙන්වන්නේ. අමතකද? පළවෙනි පාඩම අපි ඉගෙන ගත්තේ money. එතකොට දැන් මුදල් සමස්තයන් ඉලක්ක කිරීමේදී මොකද වෙන්නේ? මුදල් සමස්තයන් ඉලක්ක කිරීමේදී මෙහෙයුම් ඉලක්කයේ බවට පත් කරගන්නේ සංචිත මුදල් reserve money. එතකොට සෙන්ට්‍රල් බැංක් එකට reserve money control කරන්න පුළුවන්ද බැරිද? directly. පුළුවන් සර්. ඔව් directly control කරන්න පුළුවන්. ඇයි අපේ වත්කම් මත පදන underlying assets තියෙනවා central bank එකට. right? underlying assets පාවිච්චි කරලා තමයි අපි reserve money හැදෙන්නේ. කොට යම් වෙලාවක central bank එකට ඕන නම් රටේ මුදල් සැපයීම control කරන්න අපිට සංචිත මුදල් control කරලා පාලනය කරගන්න පුළුවන්. right? එතකොට සමස්ත මුදල් සමාජයන් ඉලක්ක කිරීමේදී හොඳට මතක තියාගන්න මෙහියුම් ඉලක්කය බවට පත් කරගන්නේ ලංකාවේ තිබ්බේ සංචිත මුදල් generally ලෝකයේ ප්‍රධාන බැංකු central bank සංචිත මුදල් තමයි
මුදල් සමස්තයන් ඉලක්ක කිරීමේදී මෙහෙයුම් ඉලක්කේ බවට පත් කරගෙන තියෙනවා. කොට 1980 ඉඳන් 2015 වෙනකම් අපි ওই දේ සිදු කරා. right? ඊට පස්සේ මම මේ ටික කිව්වනේ ඔයගොල්ලන්ට මේ ටික මම එක්ස්ප්ලেইন කරා. right? මේ තියෙන ලින්ක් එකේ බිඳ වැටීම. right? මේ ලංකාවේ data. බලන්න ඉස්සර ලංකාවේ අපේ M1 ඒ කියන්නේ මිනිස්සු ළඟ තියෙන කාසියාන් නෝට්ටු සහ ඉල්ලුම් තැන්පතු. ඉල්ලුම් තැන්පතුනේ අපි මුදල් සැපයීමට බලපාන විදිහට කරන්නේ. හරි. මේ කාලයක් එද්දී හොඳ සමීප සම්බන්ධයක් තිබුණා. හොඳට මතක තියාගන්න ටයිම් ලැග් එක තමයි මේ මුදල් උයි දෙක මේ එන්නේ. හොඳේ. මේ මාස 30ක විතර ටයිම් කියන්නේ අද සල්ලි අච්චු ගහුවට අද ඉන්ෆ්ලේෂන් එක එන්නේ නැහැ. අනාගතයේදී ඉන්නේ. හොඳේ. ඒ වගේ කාලයක් යනවා. මේ ඒ ටයිම් ලැග් එකත් ඇඩ්ජස්ට් කරලා තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මොකද වුනේ? ඔයගොල්ලෝ දන්නවනේ 2000න් පස්සේ එනකොට ලොකුවට මේ මූල්‍ය ශේෂ්ත්‍රය වෙනස් වෙනවා. විශේෂයෙන්ම ලෝක මූල්‍ය අර්බුදයෙන් පස්සේ මේ ඉස්සර තිබුණු අර සමීප සම්බන්ධය එකපාරම ඉකොනොමික් බූම් එකක් කාලේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ගත්තා. right? ලොකුවට ඩීවියේට් වෙන්න ගන්න. අපි ඇවරේජ් එකක් විදිහට ගත්තොත් මෙන්න මේ වගේ. මේ තියෙන්නේ ලංකාවේ නාමික දළදේශ නිෂ්පාදනය සහ පුළුල් මුදල් සැපීමේ වර්ධනය. ග්‍රීන් වලින් තියෙන්නේ නාමික දළදේශ නිෂ්පාදනය. රෙඩ් වලින් තියෙන්නේ පුළුල් මුදල් සැපීමේ වර්ධනය. right? ඉස්සර on average මේ දෙක අතර සමීප සම්බන්ධයක් තිබුණා යම් කිසි ආකාරයේ බිඳවැටීම් තිබ්බා. නමුත් අපි මේ කාලේ මෑත ඉතිහාසය ගන්නකොට මේ ગેප් එක ගොඩක් වැඩි. හරි. ඔන්න ඕක තමයි ඔය පොලිටිෂියන්ස්ලා හැම මේ සමහර වෙලාවල් වලට ඉන්ටර්ප්‍රිට් කරන්නේ නෑ සල්ලි අච්චු ගහුවට ඉන්ෆ්ලේෂන් එකක් නැහැ කියන එක. right? මේක අපි කියන්නේ මේ ඉන්ෆ්ලේෂන් නැහැ කියන එක නෙමෙයි. ලින්ක් එක වීක් වෙලා තියෙන්නේ. ඒකෙන් කියවෙනවද ලින්ක් එකක් නැහැ කියන එක. ලොං ටර්ම් එකේ අනිවාර්යයෙන්ම මිල වැඩි වෙන්නේ උද්දමනය වැඩි වෙන්නේ මුදල් අච්චු ගන්න එකේ ප්‍රතිඵලයක් විදිහටම තමයි. ඒකෙන් වෙන්න බෑ. ඒක නැති වෙන්න බෑ. එහෙම නැත්නම් අපිට ඕන තරම් සල්ලි අච්චු ගන්න පුළුවන්. right? ඒක වෙන්න බෑ. එතකොට නමුත් ඒ ස්ට්‍රෝං ඉස්සර තිබුණ තරම් ස්ට්‍රෝං ලින්ක් එකක් නෑ. ඒ හින්දා තමයි ස්පේස් එකක් තියෙනවා සෙන්ට්‍රල් බැංක්ස් වලට. එන නාමික දළදේශ නිෂ්පාදනයට වඩා වැඩියෙන් මුදල් අච්චු ගහවට ඒකම හේතුවක් කරගන්න ඕනේ නෑ ඉන්ෆ්ලේෂන් එක. අනෝයි concept එක වැරදියට පාවිච්චි කරන්න බෑ. අර ඕනම දෙයක් ඉන්ටර්ප්‍රිට් කරගන්න පුළුවන් තමන්ට වාසිදායක විදිහට අන්න එහෙම කරන්න සමහර තැන් වලදී අපි දකිනවා. එතකොට මම අර කිව්වා වගේ මේ රටක මුදල් සමස්තයන් ඉලක්ක කිරීමේදී මෙන්න මේක තමයි ඉක්වේෂන් එක. මුදල් සැපීමේ වර්ධනය නාමික දළදේශ නිෂ්පාදනයේ වර්ධනයට සමානයි. ඒ කියන්නේ මේක 100%ක් මේ හරියටම 1 to 1 ටැලි වෙන්න ඕනේ නෑ මම ආයෙත් කිව්වා වගේ. හරි. නාමික දළදේශ නිෂ්පාදනයේ 12%කින් වැඩි වෙනවා නම් 15% විතර මුදල් සැපීමක් තිබුණා කියලා හානියක් වෙන්නේ නැහැ. ඒක උද්දමනයක් කාර්ය තත්ත්වයක් වෙන්න ඕනේ. හැබැයි 10%කින් නාමික දළදේශ නිෂ්පාදනය වැඩි වෙනකොට 25%කින් විතර මුදල් සැපීම වැඩි වුණොත් අන්න ඒක ඉස්සරහට උද්දමනකාරී වෙන්න ඕනේ. right? කියමු. පැහැදිලි නේද? එතකොට මේක තමයි බ්‍රෝඩ් concept එක පාවිච්චි කරන මුදල් සමස්තයන් ඉලක්ක කිරීමේදී. ඕක අපිට තව තියරි එකකින් මේ අඳුර ගන්න පුළුවන්. right? කොහොමද? දැන් නාමික දළදේශ නිෂ්පාදනයට වඩා හිතන්න නාමික දළදේශ නිෂ්පාදනයට වඩා රට ඇතුලේ මුදල් සැපීමට වඩා නාමික දළදේශ නිෂ්පාදනය වැඩි. ඒ කියන්නේ මුදල් සැපීම 10%කින් තමයි වැඩි වෙලා තියෙන්නේ. ඒ අවුරුද්දේ නාමික දළදේශ නිෂ්පාදනය 15%කින් තියෙනවා. ඒ වගේ වෙලාවක අපි මොකද කරන්න ඕනේ? සෙන්ට්‍රල් බැංක් එක මුදල් සමස්තයන් ඉලක්ක කරන රටක් හැටියට කියලා හිතන්න. නාමික දළදේශ නිෂ්පාදනය කනිෂ්ක මට හිතෙන්නේ මේ ඔයාගේ දැන් මේවා දෙකක් යූස් කරනවානේ. එකක් සම්පූර්ණයෙන් මියුට් කරන්න ඕනේ. අනිත් එකෙන් කතා කරනකොට ඉකෝ වෙනවා නැත්තම්. එතනදී මම හිතන්නේ මේගොල්ලෝ මේ රටේ මුදල් සැපීම වැඩි කරන්න ඕනේ. එතනදී ප්‍රසාරාත්මක මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඕනේ. අන්න හරි. හර්ෂත් හරි.
දැන් රටේ නාමික දරදේශ නිෂ්පාදනයට වඩා අඩුයි නම් මුදල් සැපයීම. එතකොට අපි සෙන්ට්‍රල් බැංක් එක ඇක්ෂන්ස් ගන්න ඕන මොනවා කරන්නද? රටේ මුදල් සැපයීම අරකට ගැලපෙන ප්‍රමාණයක තියාගන්න. right? එතකොට අර කනිෂ්ක අලුත් වචනකුත් පාවිච්චි කරා ස්ලයිඩ් එකේ පාවිච්චි කරලා තියෙනවා. අපි පස්සේ ඉගෙන ගන්නවා මේ මොකක්ද කියන එක හොඳට නේද? රට ඇතුලේ මුදල් සැපයීම වැඩි කරන්න. ඒ කියන්නේ පොලි අනුපාතික රාශිකෝ වගේ අඩු කරලා රට ඇතුලේ මුදල් සැපයීම වැඩි කරන්න. ඔලිය තියාගන්න ඕනේ මෙන්න. මුදල් සැපයීම වැඩි වෙනවා කියන්නේ කොහොමද? ඔයගොල්ලන්ට අඩු පියවැයකට ණය දෙන්න පුළුවන් නම් රට ඇතුලේ මුදල් සැපයීම වැඩි වෙනවා. right? මුදල් සැපයීම වැඩි වෙන්න අවස්ථාව දෙනවා කියන්නම මොකද්ද? ඉහළ පොලි අනුපාතිකයක් නෙමෙයි තියෙන්න ඕනේ. ඊට අඩු පොලි අනුපාතය. ඒකෝර තමයි මොටිවේට් වෙන්නේ නේ. මොටිවේට් වෙන්නේ. වැඩිපුර මුදල් සපයන්න ඉකොනොමියකට හැකියාව ලැබෙනවා. ඒකට ඒකට අපි කියනවා ප්‍රසාරණාත්මක මුදල් ප්‍රතිපත්තියක් කියලා. ඔකේ අනිත් පැත්ත ගත්තොත් නාමික දරදේශ නිෂ්පාදනයට වඩා රට ඇතුලේ වඩා කීප ගුණයකින් වැඩි මුදල් සැපීම. එතකොට මොකද කරන්නේ? මුදල් සැපීම වැඩි වුණාම මොකද? ඉන්ෆ්ලේෂන් එක තමයි අනාගතේ මොකෝට වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට මොකද කරන්න ඕනේ? සංකෝචනාත්මක මුදල් ප්‍රතිපත්තිය. එහෙම නැත්නම් රට ඇතුලේ තියෙන මුදල් ප්‍රසාරණය අඩු කරන්න ක්‍රියාමාර්ග ගන්න ඕන මුදල් සමස්තන් ඉලක්කරණයක් යටතේ. right? එතකොට පොලි අනුපාතික වැඩි කරලා SRR එක වැඩි කරලා රටේ මුදල් සැපයීම ටිකක් අඩු කිරීමේ ක්‍රියාමාර්ග වලට යොමු වෙන්න ඕන. right? පැහැදිලිද? මුදල් සමස්තන් ඉලක්ක කිරීම මම හිතනවා ඒක තේරුම් ගන්න ඕගොල්ලන්ට පුළුවන්. ඔයගොල්ලෝ දැන් ගොඩක් සවුන්ඩ් ඒ ඇති. right? ඔකට තියරි එකක් තියෙනවා. right? මුදල් ප්‍රමාණ වාදය කියලා තමයි ඒකට අපි කියන්නේ. right? කොහොමද ඔක අපි හදන්නේ කියලා. ඉලක්කම් වලින් ගන්න පුළුවන්. right? රටේ කොච්චර මුදල් සැප. M කියන්නේ රටේ මුදල් තොගය. ඒ කියන්නේ ලංකාවේ විදිහට ගත්තොත් M2B කියන එක. V කියලා කියන්නේ මොකක්ද? velocity. velocity කියන්නේ මොකක්ද? මුදලේ සංසරණ ප්‍රවේගය. අහලා තියෙනවද ටෙක්නිකල් වචනේ? දිව්‍ය ඉකෝන් කරානේ අහලා තියෙනවද? ඔව් සර්. මොකක්ද දිව්‍ය කියන්නේ කනිතට? මිනිස්සු අතර මේ මුදල් මේ සංසරණය වන වේගයක් අන්න කියන්න තියෙන දේ මේ try කරන එක හරිය දිව්‍ය කියන දේ අපි ටෙක්නිකලි කිව්වොත් නිශ්චිත කාලයක් ඇතුළත සාමාන්‍යයෙන් අවුරුද්දක් ඇතුළත එක මුදල් ඒකකයක් ලංකාවට රුපියලක් ගනුදෙනු සඳහා කොපමණ වාර ගණනක් පාවිච්චි වුණාද කියන එක තමයි මුදලේ සංසරණ ප්‍රවේගය කියලා කියන්නේ. right? ඔය හින්දානේ ඔයගොල්ලෝ හොඳට දන්නවනේ එකම මුදල් නෝට්ටුව අතින් අත යනවා ගනුදෙනු වෙනවා කියන එක. ඒ හින්දා තමයි ඉස්සර කාලේ නම්ම ටෙලිෆෝන් නම්බර් එකෙන් දාලා ඔයක ආපහු මට එයිද කියලා බලන් හිටියේ. right? right? මිනිස්සු දන්නවා සර්කියුලේට් වෙනවා කියන එක. right? දැන් නැහැ නේ. දැන් අපි ක්ලීන් නෝට් පොලිසි එක යටතේ බොහෝම අඩුයි නේද? ඔයගොල්ලෝ ගන්නෙත් නැහැනේ බැංකුවකට මේ අකුරු ලියලා එහෙම අරන් එන ඒවානේ. ඉන්ද ක්ලීන් නෝට් සෑහෙන හොඳ තත්ත්වයක තියෙනවා. velocity කියන්නේ එතකොට ගනුදෙනු ප්‍රමාණයට කොච්චරක් පාවිච්චි කරනවද කියලා. ලංකාවේ ජෙනරලි velocity එක නිරන්තරයෙන් වෙනස් වෙන අගයක් නෙමෙයි. velocity කියන්නේ unit number එකක්. ලංකාවේ 2.4ක විතර velocity එකක් තියෙනවා. ඒ කියන්නේ ගනුදෙනු සෑම රුපියලක්ම ගනුදෙනු 2.4ක් විතර ප්‍රමාණයක අපි පාවිච්චි කරනවා කියන එක. හරි? ඒ කියන්නේ nominal GDP එකත් එක්ක තමයි මේ හැදෙන්නේ. nominal GDP එක රටේ තියෙන මුදල් ප්‍රමාණයෙන් බෙදාගත්තට පස්සේ හදාගන්න කාම. අපි P කියලා කියන්නේ මොකක්ද? equation එකේ price level එක. තව වචනකින් කිව්වොත් price level එක එහෙම නැත්නම් උද්දමනය. භාණ්ඩ හා සේවාවල මිල කොච්චර ප්‍රමාණයකින් වැඩි වෙනවා? ඒ කියන්නේ වැඩි වෙන වේගය. T සමහර අවස්ථාවලදී මේ equation එකේ T වෙනුවට y පාවිච්චි කරනවා.
T එහෙම නැත්නම් Y කියන්නේ මොකක්ද? number of transaction එහෙම නැත්නම් output එක economy එකේ මොනතරම් ගනුදෙනු ප්‍රමාණයක් සිද්ධ වෙනවද කියන එක තමයි T කියලා කියන්නේ. දැන් පේනවද මේ equation එක? එහෙම නැත්නම් මුදල් ප්‍රමාණ වාදය. මුදල් සමීකරණය කියලාත් කියනවා. M කියලා කියන්නේ මුදල් තොගය, V කියන්නේ velocity. එතකොට මුදල තොගය වර එක මුදල් ඒකකයක් කොච්චර ගනුදෙනු සඳහා පාවිච්චි වෙනවද කියන එක වාර ගන්න. ඒක සමාන වෙනවා ආර්ථිකයේ තියෙන භාණ්ඩ හා සේවා වල මිල වෙනස් වීම වරක් තියෙන ගනුදෙනු ප්‍රමාණය. right? ඔන්නෝක තමයි simple equation. නමුත් අපි generally මොකද්ද වෙන්නේ? මම කිව්වා වගේ velocity එක නිරන්තරයෙන් වෙනස් වෙන්නේ නැහැ. සාමාන්‍ය ඔයගොල්ලෝ කරන ගනුදෙනු රටේ ඇතුළේ තියෙන මුදල් තොගයත් එක්ක බලනකොට යම්කිසි ස්ථාවරාගයක තමයි තියෙන්නේ. ඒ වගේම අය කියන්නේ පැත්ත ගත්තොත් එහෙම අපිට භාණ්ඩ හා සේවා ප්‍රමාණය output එක නැත්නම් ගනුදෙනු ප්‍රමාණය කෙටි කාලයේදී ලොකුවට වැඩි වීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ ආර්ථිකය. නිරන්තරයෙන් වැඩි වීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. යම්කිසි වැඩි වීමක් තියෙන එක සීමා සහිත. එතකොට එහෙමනම් ආර්ථිකයක් කටයුතු කරන්නේ right? හරි. දැන් අපි ඊළඟ එතකොට V එකයි T එකයි broadly constants දෙක. right? ලොකුවට වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට ඒකේ කියවෙන්නේ මොකද්ද? M එකයි P එකයි අනුලෝම සම්බන්ධයක් තියෙනවා. right? එතකොට V එකයි T එකයි broadly වෙනස් වෙන්නේ නැත්තම් velocity එක වෙනස් වෙන්නේ නැහැ. සහ T එක වෙනස් වෙන්නේ නැහැ. ගනුදෙනු ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. output එක වෙනස් වෙන්නේ නැහැ. එහෙම වෙලාවක අපි රටේ මුදල් සැපීම M දැන් කරන්න ඩබල් කරන්න. ඔයගොල්ලෝ ඊළඟ ස්ලයිඩ් එකේදී පේනවා. හරි. මම මේකට පස්සේ එන්නම්. ගානක් හදමු නිකන් අපි. ඉක්වේෂන් එක ලියාගත්ත නේද? MV pt. දැන් මෙන්න මේ ගණන් ටික දාගන්නකො. කිසියම් ආර්ථිකයක මූර්ත දර්ශන නිෂ්පාදිතය එකක 3000. ඒ කියන්නේ T එහෙම නැත්නම් Y තමයි මේ 3000 කියලා කියන්නේ. සාමාන්‍ය මිල මට්ටම එකක 4යි. ඒ කියන්නේ P 4යි. එතකොට P into T කියන එක 3000 වරක් 4 වෙනවා. ඒ රටේ තියෙන මුදල් තොගය 1500යි. M එක 1500යි. P එක 3000යි. T 4යි. right? එතකොට velocity එක හොයාගන්න පුළුවන් නේද? පුළුවන් නේද? කීයද? 8යි. 8යි. velocity එක 8යි. right? simple මේ අපි පුංචි කාලේ ඉගෙන ගත්ත theory එක තියෙන right? ඒ කියන්නේ 1 රුපියලක් එනේ ආර්ථිකය තුළ මොකද මුදල් සැපීම අඩුයි හොඳටම 1500යි 8 වතාවක් ගනුදෙනු සඳහා භාවිතා වෙනවා කියන එක. right? දැන් ඔය ආර්ථිකයේ ඔගොල්ලෝ කරන්න මුදල් තොගේ 1500 ඉඳන් 3000ට වැඩි කරන්න. velocity එක 8යි කියලා දැන් දන්නවා. මම කියන velocity එක වෙනස් වෙන්නේ නැහැ කියලා. ඒකල බලන්න මිලට මොකද වෙන්නේ කියලා. හරි? 1500 3000 කරන්න ගනුදෙනු ප්‍රමාණය 3000මයි velocity එක 8යි නම් මිල මට්ටම කීයද කියලා බලන්න. MV equal to PT. එතකොට M 3000යි V 8යි P තමයි අපි හොයාගන්න ඕනේ P 3000යි. price level එකද කීයද විශ්මි? මිල වැඩි වෙනවා රුපියල් 8යි. ඔව් එතන රුපියල් වලින් නෙමෙයි විශ්මි කියන්න ඕනේ වගේ. හයි. මොකද නිමේෂ? exactly. මිල මට්ටම. හොඳයි. ඒ කියන්නේ ඉන්ෆ්ලේෂන් එක. හරි ඉස්සර 4ට තිබුණ එක කියන්නේ දශකයක් විදිහනේ අපි ගන්නෙ නේ. 4ට තිබුණ එක දැන් දෙගුණයක් වෙලා නේද? 8 වෙලා. දැන් ඔළුවට ගියාද concept එක. ඕක long run එකේ ඕක තමයි ඇත්ත తත්ත්වය. දිගු කාලයේදී අපි ආර්ථිකයක් මුදල් උත්තේජන වලින් කවදාවත් ඉස්සරහට ගන්න බෑ. හරි? රටේ ඇතුලේ මුදල් සැපයීම වැඩි කරයි කියලා ඉස්සරහට එන්නේ නැහැ.
ඒකට හැදෙන්න ඕන ඉකොනොමි එක. ප්‍රොඩක්ෂන් ඉකොනොමි එක. Y ගාවොත් තමයි ආර්ථිකයේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරගත්තොත් තමයි ඉස්සරහට යන්නේ. එතකොට ඒකට ගැලපෙන මුදල් ප්‍රමාණයක් තමයි එන්න ඕනේ. එතකොට මිල මට්ටම සාමාන්‍යයෙන් වෙනස් වෙන සිට අපි 4ත් 6ත් අතර වෙනස් කරගනිමින් අපි ඉකොනොමි එක ඉස්සරහට යන්න නම් ඇත්තට මොකද්ද කරන්න ඕනේ? අවුට්පුට් එක වැඩි කිරීමේ ක්‍රියාමාර්ගය යන්න ඕන. ඒකට ගැළපෙන මුදල් ප්‍රමාණයක් අනිත් පැත්තෙන් වැඩි වෙවි යන එක. කන්සෙප්ට් එක ඔළුවට දාගත්තද? එතකොට මුදල් ප්‍රමාණවාදය මේකෙන් කියවෙන්නේ උද්දමනය සහ මිල අතර තියෙන අනුලෝම සම්බන්ධය. එතකොට මේකට ඉලක්කම් දාලා ඔයගොල්ලෝ ප්ලේ කරලා බලන්න. රටේ මුදල් සැපීම අඩු කරොත් මොකද වෙන්නේ? වගේ මට තප්පරයක් දෙන්න. පැහැදිලිද? මම කියපු කාරණය හැමෝටම මේක තමයි උත්තරේ ඊළඟ ස්ලයිඩ් එකේ තියෙනවා. velocity එක අපි හොයාගත්තා. ඊට පස්සේ price level එක 8ට 4ට තිබුණ price එක 8ට වැඩි වෙන හැටි. right? පැහැදිලිද? ඕගොල්ලන්ට මේ පහුගිය කාලේ ඔය සල්ලි අච්චු ගහන එක ඒ වගේ දේවල් දිහා බලලා තිබුණා අපැහැදිලිකම් පැහැදිලි වුණාද දැන්? නැද්ද? ඔයගොල්ලන්ට chance එකක් හම්බුණාද මට එදා කියන්න බැරි වුණා මේ 30 වෙනිදා තිබුණ ප්‍රෝග්‍රෑම් එකේ අර මුල් ටික හරි බලන්න අපි කොච්චරක් මොන්ට්‍රි ස්ටිමුලයි මුදල් අභිප්‍රේරණය නේද? වගේ දේවල් කොච්චරක් දුන්නද රටට ඒ වගේ දේවල්. ඒ කොටස බලා ගන්න පුළුවන් වුණා. බැලුවේ නැද්ද? ඔයගොල්ලන්ට මගේ දැන් වෙන මේ ප්‍රසන්ටේෂන් එකක් පේනවද? ඔව් සර්. මම ප්‍රසන්ටේෂන් එක හරිනේ? ඔව්. right. ඒක ටික පුළුවන් නම් අහන්න. right. මේක ටික වැඩන්න. මේ ටික අපි ඉගෙන ගන්නවා. right. මේ ටික අපි ඉගෙන ගන්නවා දැන්. හොඳයි. මෙන්න මේක මම කිව්වේ. අපි පහුගිය කාලේ කරපු මොන්ට්‍රි ස්ටිමුලයිස් right කොච්චර ඔය මේක තමයි ඔය හයිලයිට් වෙන්නේ ගවර්න්මන්ට් එකට අපි සල්ලි දීපු එක right මේ ලේටස්ට් කියන්නේ මේ ජූන් එන්ඩ් වෙනකොට මේ අගෝස්තු අපි 17 නේ 18 වගේ වෙනකොට තිබුණු මේ බිලියන් 917ක විතර ට්‍රෙෂරි බිල් අරන් තියෙනවා ටෝටල් එක විදිහට ගත්තොත් ට්‍රිලියන් 1.2ක විතර හරි මේ අවුරුද්දට 1.1ක ගිය අවුරුද්දේ 1.6ක් විතර. ටෝටල් එකක් විදිහට ගත්තොත් දලදේශ නිෂ්පාදිත 30ක් විතර. මොන්ට්‍රි ස්ටිමුලා right? එතකොට අපේ මේකෙදි කියවෙන්නේ මේ කෙටි කාලයකදී අපිට මොන්ට්‍රි ස්ටිමුලා වලින් අපිට මේ ඉකොනොමික වැටෙන්නේ නැතුව. ඒ කියන්නේ අර්බුදකාරී අවස්ථාවක ඉකොනොමි එකක් කඩා හැරෙන්නේ නැතුව ඉකොනොමික් ක්‍රයිසිස් එකක් වෙන්නේ නැතු වෙන්න අනිවාර්යයෙන් මොන්ට්‍රි ස්ටිමුලා යෝනි. නමුත් ඒක දිගු කාලයකදී ක්‍රියාත්මක කරන්න බැහැ කියන එක. හරිද? ඊට පස්සේ දැන් මාස ගාන ඉවරෙද්දී අපි කොහොමද ඒ වෙද්දි තියෙන ඩොලර් වැලියු එකට ඒගොල්ලන්ට ගෙවන්න බෑ. ඒ කියන්නේ දැන් අපි එයාගෙන් ගත්තේ 200ට නම් ඩිප්‍රීෂিয়েට් වලට පස්සේ අපි 210ක් වුණාම ඒ මාස ගානේ ඉවරෙද්දී අපි අනිත් පැත්තට මේ 210 ගානේ
නම් රටට ගෙවන්න ඕනේ. එතකොට ඇත්තටම බලද්දී අපිට ඒකේ එක්තරා ආකාරයක ලොස් එකක් තියෙනවා. අපි හරි විදිහට පාවිච්චි කරේ නැත්නම් ඒක නේද? ඉතින් ඔව් ඒක ලෝන් ටර්ම් බලද්දී ඔහොම දිගින් දිගටම අරගෙන ගියොත් එහෙම එතනින් ලංකාවටම තමයි එතන අන්තිම ප්‍රශ්නේ වෙන්නේ. කොහොමද හරි විදිහට පාවිච්චි කරේ නැත්නම්. හරි සොප්ස් කියන්නේ ඉන්වෙස්ට්මන්ට් පර්පස් එකකට නෙමෙයි. අතන ඔයගොල්ලෝ දන්නවනේ මේ දැන් සබ්ස් කරන්න වෙලා තියෙන්නේ මේ confidence build up කරගන්න සහ reserves අර level එක තියාගන්නනේ. ඒක ගොඩක් වෙලාවට දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ. ඔයගොල්ලෝ බංකුලොත් වෙන්න යනකොට bankrupt වෙනකොට කවුරුත් ඔයගොල්ලන්ට support කරන්නේ නැහැනේ. කිසිම කෙනෙක් support කරන්නේ නැහැනේ. නමුත් ඔයගොල්ලන්ට යම් කිසි හරි financial support එකක් තියෙන වෙලාවක එතනින් ගොඩ යන්න තව කෙනෙක්ගෙන් මේ investment එකක් විදිහට ලබා ගන්න හරි ඒ confidence එක build up කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඕකේ loss එක වැටෙන්නේ subs වල loss එක වැටෙන්නේ central bank balance sheet එකට. රුපීස් හා ඩොලර් අතර ගණන් සිද්ධ වෙන මෙතනදී. එතකොට ඔක රිෆ්ලෙක්ට් වෙන්නේ central bank එකේ profit P&L එකේ profit and loss account එකේ. right? එතකොට ඔය එන ඩොලර්ස් ටික අපි reserves වල තියලා නිකන් තියන්නේ නැහැනේ. foreign reserves වල තියෙනකොට ඔක ඉන්වෙස්ට් වෙනවා. right? ඩොලර් මිලියන 100 ඉන්වෙස්ට් කරනවා. ඉන්වෙස්ට් කරලා දැන් ඉතින් ඩොලර් වලට පොඩි රේට් එකක් හම් වෙන්නේ. ඒක කම්පෙන්සේට් වෙන්නේ නැහැ කොහොමදත් හොඳේ. සහ ඒකෙන් මේ පොඩි රෙවෙනියු එකක් ජෙනරේට් කරගන්න. නමුත් ඊට වඩා ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න අපි මේක ඔයගොල්ලන්ට හොඳට තේරෙනවා තව ටිකක් මොනිටරි පොලිසි කරද්දී සෙන්ට්‍රල් බැංක් එක හැම වෙලාවෙම ෆයිනෑන්ෂල් ගේන් එක පාවිච්චි කරන්නේ නැහැ. අපි ඔබ්ජෙක්ටිව් එක වෙන්නේ ස්ටැබිලිටි. right? එතකොට මේ අපි ෆයිනෑන්ෂලි ලොස් එකක් දරන ගමන් ස්ටැබිලිටි එකක් අචීව් කරගන්න පුළුවන් නම් ඒකේ සෝෂල් කොස්ට් එක අර ෆයිනෑන්ෂල් කොස්ට් එකට වඩා ලොස් ගොඩක් හොඳ පැත්තට තියෙන්නේ. හරි අපි ෆයිනෑන්ෂල් ලොස් එක දිහා බලලා ඒ දේ ගත්තේ නැත්නම් ඒකේ වෙන සෝෂල් කොස්ට් එක ගොඩක් වැඩි. නේ? උරාර බ්‍රෝඩ් විදිහට තමයි හර්ෂ මේ වගේ ප්‍රශ්න දිහා බලන්න ඕනේ. අර 2%ක 3ක පොලිය ගෙවනවා කියන කාරණය නෙමෙයි මෙතෙන්දී අදාළ වෙන්නේ. රටක් විදිහට කොච්චරක් සෝෂල් කොස්ට් එකක් තියෙයිද කියන එකත් එක්ක. එහෙනම් තමයි ඔය ස්ටැබිලිටි වලදී සෙන්ට්‍රල් බැංක් එකට මේ සෙන්ට්‍රල් බැංක් එකේ ප්‍රොෆිට් එක කියන එක ඉන්මැටීරියල් වෙනවා. ඒක ඇත්ත ටෙක්නිකලි accounting වලින් purpose එකෙන් බලුවත් ප්‍රොෆිට් හැමදාම ලොස් පිට සෙන්ට්‍රල් බැංක් එක රන් කරන්න බෑ. එතකොට ගවර්න්මන්ට් එකට සිද්ධ වෙනවා කැපිටල් ලබා දෙන්න right. නමුත් අපේ key objective එකක් වෙන්නේ නැහැ. negative capital central banks තියනවා ලෝකේ ඕන තරම් මේ ඕන තරම් නෙමෙයි කීපයක් තියෙනවා right. හර්ෂ මම උත්තර දුන්නා නේද ඔයාගේ ප්‍රශ්නෙට? ඔව් සර් හරි. right. දැන් අපි අද උදේ ඉගෙන ගත්ත ටික පැහැදිලිද? දැන් ඊට පස්සේ අපි අලුත් සෙෂන් එකකට වගේ තමයි යන්නේ. tools අපි මොනිටරි පොලිසි කොහොමද ලංකාවේ මොන වගේ උපකරණද දැන් පාවිච්චි කරන්නේ කියන එක. මම කිව්වා මුදල් ප්‍රතිපත්ති රාමුව අපි ඉගෙන ගත්තද? ඊට පස්සේ ඒකෙන් ලංකාව අනුගමනය කරපු මුදල් ප්‍රතිපත්ති රාමුව ටික ඉගෙන ගත්තා. අපි දැන් අනුගමනය කරන මුදල් ප්‍රතිපත්ති රාමුව එහෙම නැත්නම් flexible inflation targeting කියන එක අපි වෙනම කතා කරනවා. right? දැන් බලමු එහෙනම් අපි tools මුදල් ප්‍රතිපත්ති උපකරණ මොනවද කොහොමද අපි මේක පාවිච්චි කරන්නේ කියන එක right. දැන් අපි එකින් එක මේක සාකච්ඡා කරමු right. අපිට ඔක්කොම කරගන්න බැරි වෙයි අද. මම කියන්නේ සති දෙකක් විතර අපිට යනවා මේ ටික මේ එක්ස්ප්ලেইন කරගන්න. හරි නේද? මගේ ස්ක්‍රීන් එක මම ස්විච් වෙනකොට අරහෙට මේක දැන් තියෙන්නේ. ඔව් ක්‍රිෂාන්ති. ක්‍රිෂාන්ති ප්‍රශ්නයක් අහන්න ඕන වගේ මට ඕන වෙලාවක නවත්තලා අහන්න ප්‍රශ්න නැහැ. මගේ ස්ක්‍රීන් එක පේනවා නේද මේ අරුණ? හරි නේද? මුදල් ප්‍රතිපත්ති උපකරණ කියන ස්ලයිඩ් එක නේද පේන්නේ?
ඔව් සර්. තේරෙනවා. දැන් අපි ඉගෙන ගත්තනේ පළවෙනි මුදල් ප්‍රතිපත්ති රාම ඉගෙන ගන්නදී හොඳට ඔළුවේ තියා ගන්න ඕන මේ ඊළඟ දවස් එකමාර දෙක විතර ටූල්ස් ටික හොඳට ඔළුවේ කොහොමද වැඩ කරන්නේ කියන එක ඔයගොල්ලෝ ඔළුවට දා ගන්න ඕන. රයිට්. ඒ හින්දා පොඩ්ඩක් හොඳ අවධානයකින් ඒ වගේම පැහැදිලිනොත් බය නැතුව ඒ වෙලාව. මොකද මේක ඔයගොල්ලන්ට අලුත් දේවල්. හරි? මේක මට මම හැමදාම කියනවා බ්‍රෙඩ් ඇන්ඩ් බටර් වගේ තිබුණාට ඔයාලට එහෙම නැහැ. මේ හින්දා මම හැම වෙලාවෙම ඔයගොල්ලෝ කිසි දෙයක් දන්නේ නැති පිරිසකට මම මේක උගන්වන විදියකට හිතලා තමයි මම උගන්වන්නේ. රයිට්. ඒත් ඒ තේරෙන්නේ නැති තැනක ආවොත් බය නැතුව මේක මොකක්ද කියන එක අහගන්න ඕන. හරි. දැන් මේක හරියට ඔළුවේ තියාගන්නවා මේ වගේ. දැන් බාස් මේ අපි ගත්තොත් වඩු බාස් කෙනෙකුට එයාගේ ටූල්ස් තියෙනවානේ. හරි වැඩ කරගන්න. වගේම පිළිවෙලක් තියෙනවා. ලී කපලා ලීරලා ඔක්කොම කරලා එලා අන්තිමටම තමයි එයා පොලිෂ් කරන්නේ. හදලා. ඒ වගේ ක්‍රමවේදයක් තියෙනවා. ඒතකොට මුන්දල් ප්‍රතිපත්ති උපකරණ පාවිච්චි ෆ්‍රේම්වර්ක් එකේ ක්‍රමවේදයක් තියෙනවා. මුලින්ම තියෙන උපකරණ. කොහොමද උපකරණ පාවිච්චි කරන්නේ? දැන් එතකොට අපි දන්නවා දැන් බඩු බාස්කේ කතාවේදී අපි ගත්තා අපි හැම උපකරණයක්ම හැමතැන වෙලාවම පාවිච්චි කරන්න බෑනේ. එක උපකරණ එක දේවල් වලටනේ පාවිච්චි කරන්න ඕනේ නේ. නියනෙන් අපි මේ පොලිෂ් කරන්න ගන්න නෑනේ. හරි? ඒකට යතු කැටේ තියෙන්නේ නේ. ඒ වගේ. right? විවිධ උපකරණ තියෙන්නේ විවිධ අරමුණු වෙන. එතකොට මුදල් ප්‍රතිපත්ති රාමුවේ තියෙන උපකරණ right එක හා සමාන වෙන්න පුළුවන් සමහර වෙලාවදී. නමුත් භාවිතය විවිධ අවස්ථාවලදී විවිධ පාවිච්චි කරන්න ඕනේ ඉකොනොමිකේ තියෙන තත්ත්වයන් එක්ක අනුව. ඒකට අපි මුලින්ම මේ අපි ප්‍රධානම මුදල් ප්‍රතිපත්ති උපකරණ ටික තමයි මේ ප්‍රමාණාත්මක මුදල් ප්‍රතිපත්ති උපකරණ කියන්නේ. හිමාලි මේ සර් දැන් ලංකාවේ දැනට පවතින මුදල් ප්‍රතිපත්තිය එතකොට සර් මිලස්ථායීතාවයනේ පවත්වාගෙන යන්නේ අපි. එතකොට උද්දමන ඉලක්කකරණය දරස ගොඩක් කියනකොට මට පැටලුණා. හරි. මිලස්ථායීතාවය කියලා කිව්වේ හිමාලි අපි ඉගෙන ගත්තේ මොකද්ද? උද්දමනය අඩු සහ අස්ථායී අගයක පවත්වා ගැනීම කියන එක තමයි මිලස්ථායීතාවය. එතකොට ඒක අරමුණු කරගත්ත මුදල් ප්‍රතිපත්ති රාමුව තමයි ලංකාව ක්‍රියාත්මක කරන උද්දමන ඉලක්කකරණ රාමුව. රාමුවේ නම තමයි උද්දමන ඉලක්කකරණය. ඒතර මම ඉස්සෙල්ලා කිව්වේ අපි ඉස්සර අතීතයේදී අපි පාවිච්චි කරපු රාමුව. මුදල් සමස්තයන් ඉලක්ක කිරීම කියන්නේ එක රාමුව. ඒකට ඒක nominal GDP වලට value එකට සමාන රටේ මුදල් සැපීමක් තියාගෙන යන එක. එතකොට විනිමය අනුපාතික ඉලක්කකරණය කියන්නේ එක රාමුව. ඒක රටේ විනිමය අනුපාතිකය තමන් අපේක්ෂා කරන තැන තියාගෙන යන එක. එතකොට අවසාන ඉලක්කය මිලස්ථායීතාවය තමයි සෑම සෙන්ට්‍රල් බැංක් එකකම අරමුණ වෙන්නේ. පැහැදිලිද? කාරණා දෙකක් තියෙනවා. රාමුව සහ අවසාන අරමුණ. එතකොට අපි දැන් කතා කරන්නේ මේ මුදල් ප්‍රතිපත්ති අර රාමුවේ තියෙන උපකරණ ටික. අපි දැන් පාවිච්චි කරන උපකරණ ටික. හරි? එතකොට ප්‍රධාන උපකරණ ටික තමයි මේ ප්‍රමාණාත්මක උපකරණ. අපිට තව විනාඩි 10-15ක් විතර තියෙන. ඒ හින්දා අපිට ප්‍රමාණාත්මක උපකරණ නෙමෙයි. අපි ඉස්සෙල්ලා මේ අනිත් ටික අපි අවශේෂ ටික කතා කරලා ඉවර වෙලා ප්‍රධාන ඒවාට යමු. හරි? ගුණාත්මක උපකරණ. හරි? ගුණාත්මක ක්වලිටේටිව් කියලා කියපුවම ඒක වචනේම ඔයගොල්ලන්ට තේරෙනවා. මේ හරියටම මේ මෑනලා කියලා නෙමෙයි ක්වොන්ටිටේටිව් විදියට නෙමෙයි ක්වලිටේටිව් විදියට ගුණාත්මක විදියට කරන දේවල් right අපි එකකින් බලමු මොන වගේ දේවල්ද කියලා right ශිෂ්ට ප්‍රයෝග අහලා තියෙනවා ඇති කියලා මම හිතනවා right කාට හරි නිකන් පොඩි මේ ආරම්භයක් දෙන්න පුළුවන් මොකක්ද ශිෂ්ට ප්‍රයෝග කියලා කියන්නේ කියලා try එකක් දෙමු. ගිරිමත් කර යුතු අංශ වෙත බදු සහන් ලබා දෙන එක වගේ. අදායමත් ඒවට බදු වැඩි කරනවා. අරුණ ආයෙත් පොඩ්ඩක් කියන්න මට එක බ්‍රේක් වෙවි යහුනේ. ගිරිමත් කර යුතු අංශ වලට බදු සහන් ලබා දෙන එකත් අදායමත් කරන ඒවට බදු වැඩි කරන එකත්
රයිට් හරි අපි තවත් එක තුනක් අහලිමුනේ අරුණ තව කවුද කියන්නේ නීති පැනවීමක් නොමැතිව කරන මාර්ගෝපදේශයක් උපදෙසක් වගේ දෙයක්. හරි අරුණ ඔයාගේ පළවෙනි කොටස හරි අර බදු කතාවත් එක්ක තමයි පොඩ්ඩක් ඩීවියේට් වෙන්නේ. විශ්මි කිව්වා හරියටම හරි. නේ? ශිෂ්ට ප්‍රයෝග කියලා කියන්නේ හරි පටලවා ගන්න එපා සම්ම්‍ය ප්‍රයෝග නෙමෙයි ශිෂ්ට ප්‍රයෝග. අපි මොනවා හරි දෙයක අපිට ළඟා කරගත යුතු ඉලක්කයක් තියෙනවානේ. දැන් ඕක පාවිච්චි කරන අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ මේ කවුද? බොස්ලා ශිෂ්ට ප්‍රයෝග කියන එක right generally right මේ කියලා ඇතිනේ ඔයගොල්ලන්ට මේක කරගත්තේ ඔයාට මේක කරගන්න බැරි නෑනේ අරුණ කියලා ඇතිනේ නේ. ඔයා මේ ගිය මාසෙත් මන්තෙන් දෙකේදී මේ ටික 9 වෙනකන් ඉඳලා වැඩේ කරා. මේක කරගන්න පුළුවන් නේ ඔයාට විතරයි. ඔය වගේ දේවල් කියලා තියෙනව නේද? right අනිවාර්යෙන් කියවිලා ඇතිනේ. ඔය ශිෂ්ට ප්‍රයෝග. right ඒ කියන්නේ අපිට ළඟා කරගත යුතු දෙයක් ඉලක්කයක් ළඟා කරගන්න එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මේ යන ඩිරෙක්ෂන් එක වෙනස් කරගන්න. අපි හිතමු ඔයගොල්ලෝ යන්නේ ඕනකට වඩා ස්පීඩ් එකකින් කියලා අදාළ ඩිරෙක්ෂන් එකට. අන්න ඔය ස්පීඩ් එක අඩු කරගන්න. ඉස්සෙල්ලා ස්පීඩ් ලිමිට් එකක් දාන්න ඉස්සෙල්ලා අපි කියන ඔයගොල්ලෝ මේ යන විදිහට ගියොත් ඔයගොල්ලෝ හැප්පෙන්න ඉඩ තියෙනවා. right එතකොට පොඩි මෙන්ටලි ඔයගොල්ලෝ වදිනවා මෙහෙම දෙයක්ත් කිව්වා සෙන්ට්‍රල් බැංක් එක. අන්න ඒ වගේ අර විශ්ව කියපු විදිහට අවවාද උපදෙස් දීලා අපිට ළඟා කරගත යුතු අරමුණට ඔයගොල්ලෝ තියාගෙන යන එක. හොඳම දේ තමයි මේ දවස්වල ඉතින් විනිමය අනුපාතිකය. හරි විනිමය අනුපාතිකය සම්පූර්ණයෙන්ම කන්ට්‍රෝල් වෙලා තියෙන්නේ මේ සිස්ටම් heavy moralization වලින්. හරි කට්ටියට කියනවා ඩොලර් එක මේකෙන් එහාට දෙන්න එපා ඉතින් කියන. right එතකොට transaction අඩු වෙලා තියෙනවා. limited transaction වලින් තමයි run වෙන්නේ economy එක. right කොට අඩු transaction එක ගානක් අත්‍යවශ්‍ය ටිකක් විතර අදාළ exchange rate එක ඇතුලේ සිද්ධ වෙනවා. right ඔක හොඳම දේ moralization පාවිච්චි කරන සාමාන්‍ය පොලි අනුපාතික වලට අපි පාවිච්චි කරනවා ඉස්සර කාලේ. right එතකොට direction එකක් විදිහට ඔයගොල්ලෝ බලන්න. ඔයගොල්ලෝ housing loan ගොඩාක් ඉස්සර double digits තිබුණා. right අඩු කරන්න කියලා අපි monthly ඔයගොල්ලෝගේ CEOsලා central bank එකේ හැමදාම මාසෙකට සැරයක් හැමදාම නෙමෙයි මාසෙකට සැරයක් meet වෙනවා. right එතකොට central bank එක direction එක මොනවා හරි පහුගිය කාලේ බලන්නකෝ ඔයගොල්ලන්ට මම notice වුණාද ඔයගොල්ලෝගේ dollar deposit rates ගොඩාක් වැඩි වුණා rupee deposit rate වලටත් වඩා කියලා notice වුණාද? ඒ වෙලාවේ මාස දෙකක් විතරම මොරාසියේෂන් වලින් try කරා ඕක අඩු කරගන්න. 5% වඩා වැඩියෙන් දෙන්න එපා කියන එක. නමුත් ඔයගොල්ලෝගේ අර cash flow management එකේදී ඔයගොල්ලන්ට සමහරවිට ඩොලර් at any cost ලබා ගන්න ඕන වෙනකොට මොකද වෙන්නේ? deposit rate එක වැඩිපුර. එතකොට වැඩිපුර deposit mobilize කිරීමේ පරමාර්ථය. එතකොට ඒක ක්‍රියාත්මක කරගන්න බැහැ. ඒකේ අවසාන ප්‍රතිඵලය උනේ මේ අගෝස්තු මාස 24 වෙනිදා ඩිරෙක්ෂන් එකක් දැම්මා ඩිපොසිට්ස් ඔයගොල්ලන්ට ඩොලර් වලින් ගන්න පුළුවන් ෆොරින් කරන්සි ඩිපොසිට්ස් වල මැක්සිමම් රේට් එක 105ට එහා ඩිපොසිට් ගන්න බෑ කියලා right දැන් බලන්න ඉතින් දිනේ ශිෂ්ට ප්‍රයෝග පාවිච්චි කරලා බැලුවා රොෂ්මි කියපු විදිහට ඒක ෆේල් වෙනකොට තමයි ඊට පස්සේ ඩිරෙක්ෂන් එකට යන්නේ. උට ඩිරෙක්ෂන් එකක් ගයිඩ්ලයින් එකක් නැතිව අර උපදෙස් අවවාද දීලා කරගන්න බලන එක තමයි ශිෂ්ට ප්‍රයෝගයක් කියලා කියන්නේ. තම විදිහට උදාහරණයක් ගත්තොත් ඕගොල්ලෝ apartment complex housing complex වලට apartment ගන්න ණය දෙන්න. ඒතකොට සෙන්ට්‍රල් බැංක් එක මොකද 2016 විතර වුණා ටිකක් වැඩිපුර මේ ණය ප්‍රසාරණයක් සිද්ධ වුණා. මේ ඔය ෆීල්ඩ් එකට රියල් එස්ටේට් එකට. එතකොට පොලි මේ 2016 විතර අපි ඔය housing රියල් එස්ටේට් එකට යනකොට ගාවනින් කතාව කියවුණා මෙහෙමයි මේ වැඩිපුර දෙන එක කියන්නේ loan to value ratio එකක් කියලා හිතන්න වගේ එකක්
තිබුණොත් හොඳයි. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දෙනකොට වැඩිපුර කොලැටරල් ගන්න. right? ඉස්සර 70ක් ණය දුන්නා නම් දැන් 60ක් දෙන්න. 50ක්. ඒ වගේ මේ precautionary measures ගන්න කියන එක වගේ එකක් කියුණා 2016. ඒක ප්‍රතිපදයක් විදිහට prices උත් අඩු වුණා. real estate එක අර එකපාරම වැඩිපුර වැඩි වෙච්ච එක 2000 මට මතක හැටියට 2016 නොවැම්බර් වගේ විතර සැප්තැම්බර් වගේ විතර announcement එක නිකන් වෙන ටෝක් එකකදී කියුණා. ඒකෙන් මේ මාකට් එකේ අර ලොකුවට එකපාරම ආපු ප්‍රයිස් වැඩිවීම මේ කර්ව් වෙන්න පටන් ගත්තා. right? ඒ අන්න ඔය වගේ ඒවා තමයි මොරාලිසේෂන් කියලා කියන්නේ. ඒතර ඔයගොල්ලෝ ණය දෙන්න පොඩ්ඩක් පැකිලෙනවා. වෙනදා දුන්න තරම් ඇග්‍රෙසිව් විදියට රියල් සෙක්ටර් එකට මොකද හදිස්සිය හරි බබල් එකක් ආවොත් කියන එක මත. ගොඩක් වෙලාවට පොලි අනුපාතික අඩු වෙන වෙලාවල් වලට වෙන්න පුළුවන් දෙයක් තමයි බබල්ස් එන්න පුළුවන්. right? රිටර්න් එක අඩු වෙන ඩිපොසිට්ස් වල තියෙන. ඒතකොට මොකද ඔයගොල්ලෝ කරන්නේ? අපරාධන ගිහිල්ලා ගන්නවා ඉඩම. right? apartment එකක් ගන්නවා. apartment price නිතරම වැඩි වෙනවා. right? එතකොට high demand එකක් එකපාරම ආපු ගමන් මොකද වෙන්නේ? ඒ price එක අරට වඩා ගොඩක් ලොකුවට වැඩි වෙනවා. හැබැයි apartment ගන්න මොකන්ද? purpose එක. ඇත්තටම පදිංචි වෙන්නේ නෙමෙයි investment purpose එක. ඔක එක පස්සේ sell කරන්න යනකොට මොකද වෙන්නේ? prices කඩාගෙන වැටෙන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ මිලියන 10ක් වටින 10ට ගන්න බෑනේ. මිලියන 20ක් විතර වටින apartment එකකට මිලියන හිතන්න 16ක් විතර ලෝන් දීලා තියෙනවා. right? දැන් මිලියන 20 කියන්නේ high price එකක් යටතේ. ඊට පස්සේ prices හැමෝම sell කරන්න ගිහිල්ලා දැන් prices කඩාගෙන වැටෙනවා. ඉස්සර මිලියන 20 තිබ්බ apartment complex එකක් දැන් මිලියන 15ක් වෙනවා. දැන් එතකොට ඔයගොල්ලන්ගේ books වල මිලියන 15ක market value එකක් තියෙන apartment එකකට ණය දීලා තියෙනවා මිලියන 16ක්. අන්න ඔක risk එකක් ඔයගොල්ලෝ. ඔලුවට ගියාද? අන්න ඔය වගේ දේවල් control කරන්න පුළුවන් moralizations වලින්. හරි? ආද උපදෙස් වලින්. පැහැදිලිද? simple example එකක් ඔලුවට තියාගත්තා නම් කවදාවත් tool එකක් දෙයක් අමතක වෙන්නේ නැහැ ඇත්තටම. එතකොට ඔයගොල්ලෝ මේ මෙන්න මේ කියන්නේ මේ වගේ දෙයක් කියන එක ඔලුවට තියාගන්න පුළුවන්. පැහැදිලිද හැමෝටම? ආන්තික අවශ්‍යතාව අපිට විනාඩි 2-3කින් කතා කරන්න ටිකක් අමාරුයි. vehicles වලට බබල් එක එනවා. අරුණ පොඩ්ඩක් ආයෙත් කියන්න. vehicles වලට ඔය බබල් එක එනවා. vehicle prices high හොඳටම වැඩි ඉන්නේ almost double නේ. මේ මම හිතන්නේ දැන් මොකක්ද? Wagon R කීයක් වගේ නේද මාකට් එකේ? පොඩි price එකක් ගත්තා. එහෙම නැත්නම් මේ Leaf එකක් මම හිතන්නේ ලක්ෂ 16කට 17කට වගේ අඩු වෙච්ච එකක්. Wagon R එකක් 8.5 million. right? 8.5 million වලට 2019 මොකද්ද ගන්න පුළුවන් වුණේ හර්ෂ? ජිප් එක ගන්න පුළුවන් වුණා නේ. ඒ වගේ වෙලාවල් වලට දැන් මම දන්නේ අවංකවම මොකද ලීසින් කම්පැනි ෆයිනෑන්ස් කම්පැනි වල බුක් මේ ලොන් බුක් එක බලනකොට ඒගොල්ලොන්ගේ ඩ්‍රොප් එකක් තියෙන්නේ. ඒගොල්ලන්ට අනිවාර්යයෙන්ම මේ වාහන ගෙන්නන්න නැති හින්දා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ ඒවට ලොකුවට ලීසින් දීලා කරගන්න මං හිතන්නේ නැහැ ප්‍රැක්ටිකලි පුළුවන් ඇති කියලා. මොකද මෙච්චර ලොකු ප්‍රයිස් ඕල්මෝස්ට් ඩබල් වෙච්චහම ප්‍රයිස් එක ඒකෙන් 50ක් දුන්නත් ඒ ප්‍රයිසස් ඩ්‍රොප් වුණොත් එහෙම අර වැලියු එක වාහනේ වැලියු එකට 100% විතරම ණයක් දීලානේ. එහෙම වෙන්න ටිකක් අමාරුයි නේ. ඒ හින්දා ගොඩක් ඔයගොල්ලෝ එහෙම මං හිතන්නේ ලීසින් වලට දෙද්දී අර loan to value ratio එක දැන් maximum විදියට පාවිච්චි කරන්නේ නැතිව ඇති. දැන් තියෙන වාහනේ කොහොමද 50යි 40යි නේ දෙන්න පුළුවන්. නෑ 80යි. 80යි නේ දෙන්න පුළුවන්. වෙන්න පුළුවන් හර්ෂ. මේ ඒක මේ මොනිටර් කරනවා අපේ වෙනම ඩිපාර්ට්මන්ට්ස් දෙකක් තියෙනවා. එකක් බැංක් සුපර්විෂන් එක ඩිරෙක්ට්ලි මොනිටර් කරනවා. ඊට අමතරව මැක්‍රෝ ප්‍රුඩෙන්ෂල් සුපර්විෂන් සෙක්ටර් වයිස් මොන හරි දෙයක් තියෙනවා නම් කරන අය ඉන්නවා. right? ඒක කන්සර්න් එකක් එක පැත්තක කන්සර්න් එකක් තමයි. බලමු මාකට් කොහොමද බිහේව් වෙන්නේ කියලා.
අනවශ්‍ය විදිහට ප්‍රයිසස් වැඩි වෙලා තියෙන. ඒ කියන්නේ මං හිතන්නේ ප්‍රයිසස් ඇත්තටම විකිනෙන ප්‍රයිසස් නෙමෙයි කෝට් කරන ප්‍රයිසස්. කවුද මොකටද මේ ලක්ෂ 16ක් 18ක් වෙච්ච වාහනයකට දැන් 50ක් විතර ගෙවන්න ඕනේ නේ. නම් මොකක් හරි ඩෙස්පරේට්ලි වාහනයක් වුණාවක් තියෙන කෙනෙක් කරෙන්න ඇක්ටිව් මාකට් මේ සේල්ස් ඇන්ඩ් බයි මාකට් එකක් නැති වෙයි කියලා මට හිතෙන්නේ. හරි. ඔයගොල්ලෝ ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. තව විනාඩි 2ක් විතර තියෙනවා. එහෙම නැත්නම් අපි ලබන සතියේ එතකොට අපි ඉතුරු මොන්ට්‍රි පොලිසි ටූල්ස් ටිකයි ඉගෙන ගමු. මේ ප්‍රශ්නයක් තියෙන පොඩ්ඩක් කට්ටිය කියන සෙන්ට්‍රල් බැංක් එක ස්වාධීන වෙන්න ඕනි කියන එක ඔය දවස්වල 50ක් තියෙනවා කියලා එහෙම කිව්වා. සර්ට හිතන හැටියට ඇත්තට සෙන්ට්‍රල් බැංක් එක ඉන්ඩිපෙන්ඩන්ට් දැන් තියෙනවට වඩා ඉන්ඩිපෙන්ඩන්ට් වුණොත් ඒක මොකක් හරි කියන්නේ රටට හොඳක් තියෙයිද? මේ සමහරවිට දැන් මෙහෙමනේ අපිට rules වලින් බයින් අපිට බොන්ඩයක් තියෙනවා right අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ නිශ්චිත රාමුවක් ඇතුළේ right එතකොට දැන් සෙන්ට්‍රල් බැංක් එකේ ඉන්නේ මම ඒ රාමුව ඇතුළේ ඉඳන් තමයි කතා කරන්නේ හොඳේ එතකොට 100%ක් මේ මට එහෙමම කතා කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ සෙන්ට්‍රල් බැංක් එකක් ඉන්ඩිපෙන්ඩන්ස් වෙන්න ඕන operational independence වෙන්න ඕන goal independence වෙන්න ඕන theoretical මම theory වලින් උත්තරයක් දෙන්න එතකොට ඔයාට මගේ අදහස ගන්න පුළුවන් හරි goal independent කියන්නේ central bank එක goal එක තමයි අපේ මිල ස්ථායීතාවය තියාගෙන යන එක right මිල ස්ථායීතාවය තියාගෙන යන එතකොට broadly government එකක objective එකක් වෙනවා growth and prosperity කියන එක right කොට දිගු කාලයේදී මේ ඔබ්ජෙක්ටිව් දෙක එකයි සෙන්ට්‍රල් බැංක් එකයි ගවර්න්මන්ට් එකයි ඔබ්ජෙක්ටිව් එක දිගු කාලයේදී එකයි අපිට හැමෝටම ඕනේ මම කියවනේ හැමෝම hina වෙලා ඉන්න තැනක ඉන්න නමුත් ඒ hina වෙලා ඉන්න ඒ ප්‍රොස්පෙරිටි එක ගන්න අපිට කෙටි කාලයේදී painful decision ගන්න සමහර වෙලාවලදී වෙන්න පුළුවන් එතකොට අපේ ගෝල් එක කෙටි කාලයේදී මිල ස්ථායීතාවය කියන ගෝල් එකේදී ගවර්න්මන්ට් එකේ ගෝල් එකත් එක්ක කෙටි කාලන ගෝල් එකත් එක්ක කන්ට්‍රඩික්ටරි වෙන්න පුළුවන්. ඒ හින්දා තමයි ෆිස්කල් පොලිසි එක වෙනම ඉන්ස්ටිටියුෂන් එකකුයි මොනිටරි පොලිසි එක ඉන්ඩිපෙන්ඩන්ට් විදියට සෙන්ට්‍රල් බැංක් එකයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට කොයිම වෙලාවක හරි සෙන්ට්‍රල් බැංක් එකේ මේ ඉන්ඩිපෙන්ඩන්ට් මොනිටරි පොලිසි එකට චැලෙන්ජ් එකක් ආවොත් ඉන්ෆ්ලුවන්ස් වුණොත් එහෙම අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ අපේ ගෝල් එක ඉන්ඩිපෙන්ඩන්ට්ලි කරගන්න. right ඕක එක. දෙවෙනි කාරණේ තමයි ඔපරේෂනල් ඉන්ඩිපෙන්ඩන්ට්. අපිට අර අපි ගෝල් එක අචීව් කරගෙන යන්න අපි එදිනෙදා කටයුතු ටිකක් කරනවානේ. ඕපන් මාකට් ඔපරේෂන් වෙන්න පුළුවන්, මොනිටරි පොලිසි කන්ඩක්ට් කරන්න වෙන්න පුළුවන්, රෙගියුලේෂන්ස් ගයිඩ්ලයින් ඒ වගේ දේවල්. ඒතර ඔය වගේ දේවල් වලත් ඉන්ඩිපෙන්ඩන්ස් එක තියෙනවා. අපිට ඩිසිෂන් එක තව third party එකක influence එකකින් තොරව central bank එකට හැකියාව ලැබෙන්න ඕන තමන් දකින economic technical staff එකක් ඉන්නේ politics නෑ එතන තමන් දකින concept එකේ theory එකේ හැටියට මේ වෙලාවේ අපි කළ යුතු දේ ඒ වෙලාවේ කරන්න central bank එකට independent වෙන්න ඕන මේකට අපි කියනවා operational independent ඔය දෙකම තිබුණොත් අපි දෙගොල්ලගේම අරමුණ එකයි දිගු කාලයේදී. නමුත් දිගු කාලයට අරමුණට යන්න අපි ක්‍රියාත්මක කරන ක්‍රමවේදයන් දෙකක් වෙන්න පුළුවන්. එතකොට අර goal independent එකයි operational independent එකයි ආවොත් තමයි ඇත්තටම central bank එකට 100%ක් central banking කියන activity එක රට වෙනුවෙන් හරියටම කරන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔය independence දෙකට කොයිම වෙලාවක හරි influence එකක් ආවොත් අපිට අපේ තීරණ හැම වෙලාවෙම ක්‍රියාත්මක කරන්න බැරි වෙන්න පුළුවන්. හර්ෂ ඔයාට කියන්න පුළුවන් සීමාව. එහෙනම් සර් වේගපස් අඩු වේ
චන්ද්‍රිකා වාහනයක් ගන්නවා වගේ මට කියන්න බෑ චන්ද්‍රිකා මේ වඩු වෙන්න ඕන මේ ඇවිල්ලා ඇබ්නෝමල් ප්‍රයිසස් නේ තියෙන්නේ නේ මේ වාහන ගැන මේ කියන්නේ මානසික තෘප්ති මට සාමාන්‍යයෙන් ඔය මේක නැහැ ගොඩක් කට්ටිය ගොඩක් වෙලාවට පරණ වාහන අරගෙන බොහොම ටික කාලෙකින් ඊට වඩා ගොඩාක් වැඩි ගාණකට විකුණන ලොකු කැපිටල් ගේන් එකක් ගන්න රයිට් මේ ඒ හින්දා වැරදි කෙනාගෙන් තමයි චන්ද්‍රිකා ආහන්නේ වාහන ප්‍රයිසස් ගැන මේ මට මම නිකන් සිම්පල් කතාවක් කියන්න මේ වාහනේ විකුණලා මාස දෙකක් වගේ ඇතුළත මේ almost දැන් වාහන 2020 ජනවාරි 2020 ජනවාරි දැන් අවුරුදු දෙකමාරක් ඇතුළත වාහන ප්‍රයිස් එක 100%කින් වැඩි වෙලා තියෙන්නේ. ඒකට වැරදි කෙනෙක්ගෙන් තමයි චන්ද්‍රිකා ප්‍රශ්නේ අහන්නේ. මම හිතන්නේ නැහැ මේ මෑත කාලේදී මේවා වෙයි කියලා. මොකද දැන්ම ආනයනය කරන්න හැකියාවක් ලැබෙන්නේ නැති වෙයි අලුතින් වාහන. එතකොට ටික කාලයක් අල්ලාගෙන ඉන්න ඕනේ. එතකොට නැචරලි මේ මාකට් එක සාමාන්‍ය තත්ත්වයටපත් වෙනවා. ගයන් මොන හරි ප්‍රශ්නයක් අහන්න තියෙනවද? අහන්න අනිතරේ අතරේ අපි ඔව් සර් දැන් සර් කිව්වේ 2019 ප්‍රයිස් එක කම්පෙයාර් කරලානේ. ඔව්. එතකොට 2019 දී ඇතරම ඩොලර් එක තිබ්බේ 170ත් 180ත් අතර. 176 විතර නේ. දැන් හැබැයි මං හිතන්නේ 230 වගේ රේන්ජ් එකට එනකම් ඇවිල්ලා තියෙනවා. එතකොට එතන 30ක 40ක විතර ඩොලර් ෆ්ලක්චුවේෂන් එකක් තියෙනවා. එතකොට දැන් මාකට් වැලියු එක අපි සර් කිව්වේ 100ක් ඇප්‍රීෂিয়েට් වෙලා තියෙනවා කියලා වෙහිකල් වලට. හැබැයි ඩොලර් එකම දැන් මේ තියෙන තත්ත්වය උඩ වුණත් ගෙන්නන්න වුණොත් ඩොලර් එක මත 30ක 40ක විතර වැඩිවීමක් තියෙනවා. ඒක හරි. ඇග්‍රී. ගයන් හරි මේ වැඩේ තියෙන ලංකාවේ සාමාන්‍ය වාහනයක් මොකද වෙන්න ඕනේ? අපි ජෙනරලි ඇත්තටම හොඳ මාකට් එකක් තියෙනවා නම් වෙන්න ඕනේ අපි අවුරුදු 5ක් වාහනයක් පාවිච්චි කරාට පස්සේ ඔයගොල්ලෝ accounting දන්නවනේ depreciation එකක් තියෙනවානේ. හරි වාහනේ depreciate කර කර ගිහිල්ලා ඊට වඩා අඩු වැලියු අඩුම ගානේ ලක්ෂ 100කට ගත්ත වාහනයක් අවුරුදු 5ක් පාවිච්චි කරලා ලක්ෂ 95කටවත් නේ විකුණන්න ඕනේ නේ. ජෙනරලි ලංකාවේ එහෙම මාකට් එකක් නැහැ කියලා මම කියුවේ. ඔව් ඒක. ලංකාවේ බහන්න 1 to 1 එකක් 2013 ලක්ෂ 30ට තිබ්බේ 2011 ලක්ෂ 30ට තිබ්බේ 13 ගොඩක් ප්‍රයිසස් අඩු වුණා ලක්ෂ 28ක් විතර වුණා. දැන් කීයද ආපහු? ඒ වගේ මේ හැදෙන්න බෑ ඉන් ජෙනරලි නේ. පාවිච්චි කරන්න තමන්ලගේ තියාගෙන අවුරුදු 5කට විතර පස්සේ ඒ වගේ දෙගුණයක ප්‍රයිස් එකක් හැදෙන්න වගේ එහෙම මාකට් එකක් මේ අර ස්ටේබල් නෑ. ඒකයි මම කියන්නේ. රයිට්. එහෙනම් අපි ළඟ සතියේ හම්බෙමු. බොහොම ස්තුතියි සර් එක්සැම් එකට කවද